හරි. Okay, good evening again. Good evening all of you. සුබ සන්ධ්‍යාවක් ආදරණීය දරුවෝ හැමෝටම. හරි. Let's start our class. අපි පන්තිය පටන් ගමු. හරි. Any homework today? මොන හරි ගෙදර වැඩ තියෙනවද පුතේ? Sir. Oh sir. හරි මොනවද පුතේ දීපු homework? Sir, question mark. ඔයාලට දුන්නේ punctuation marks, full stop එක සහ question mark එක සම්බන්ධව අභ්‍යාස ටිකක් දුන්නා. දිග ඡේද ටිකක් දුන්නා විරාම ලකුණු දාන්න සහ simple capital කියන දේවල් ගැනත් සැලකිලිමත් වෙන ගමන් අපි සාකච්ඡා කරා how to use full stop and question mark. අපි මොකද පුතේ? හරි අපි ආයිත් මට ඇහුනේ නෑ සර් මට මොන හරි දෙකක් තියෙනවා වගේ එකක් තමයි ඇහුනේ. හරි. හරි පුතේ තේරෙන්නේ නැති ඒවා ටික අපි කතා කරමු. මොකද පුතේ තේරෙන්නේ නැත්තේ? හරි දීපු වැඩ ටික අපි බලමුකෝ. වැඩ ටික චෙක් කරන්න. activity 2 එක. හරි. Let's talk about the activities. අපි කතා කරමු පුතේ activities ටික. හරි. ඔන්න පුතේ මෙන්න මේකේ කොටස් ටිකක හරිද මේ aunt Minoli's kitchen Minoli auntyගේ කුස්සිය කියන පාඩම අපි කතා කරා. ඒ යටතේ අපි කතා කරා පුතේ මෙන්න මේ points ටික. හරිද? punctuation marks. එතකොට දරුවන්ට මම කිව්වා punctuation marks මම චුට්ටක් මතක් කරලා ඉන්නම්කෝ. හරිද? punctuation marks. එතකොට පළවෙනි එකේදී අපි කතා කරා මේ විරාම ලකුණු භාවිතය. එතකොට පුතේ punctuation marks කිව්වේ මොනවද? punctuation marks අන්න හරි විරාම ලකුණු. punctuation marks කිව්වේ විරාම ලකුණු. සහ first we discussed about full stop. full stop. full stop. මොකද්ද පුතේ full stop කියන්නේ? නැවතීමේ තිත. අන්න හරි නැවතීමේ තිත. full stop. නැවතීමේ තිත. සහ ඊළඟ එක තියෙනවා question mark. මොකද්ද පුතේ question mark එක කියන්නේ? අන්න හරි ප්‍රශ්නාර්ථ ලකුණ. එතකොට ඔන්න ඔය දෙක පාවිච්චි කරන විදිය තමයි පුතේ අපි කතා කරේ. හරිද? ඔය දෙක පාවිච්චි කරනකොට අපි question mark නම් දන්නවා. අපි ඇයි question mark එක පාවිච්චි කරන්නේ? Why we use question mark? අන්න හරි. ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නය අග හරිද ප්‍රශ්නයේ අන්තිමටම අපි පාවිච්චි කරනවා question mark එක. හරිද? අපි පාවිච්චි කරන්නේ question mark එක. සහ full stop එක පාවිච්චි වෙන තැන් ටිකක් වෙනස්. අපි බලමු full stop එක පාවිච්චි වෙන තැන් ටික. යම් කිසි වාක්‍යයක අවසානය very good. හරිද? very good. වචනයක් කැටි කර ලිවීමට very good. මේකේ තියෙනවා පළවෙනි එක මෙන්න මේ විදිහට අපි points ටික කතා කරනවා. full stop එකේ කොටස් ටික. හරිද? to write to show that a sentence has end. මෙන්න පුතේ බලන්නකෝ. to show පෙන්වන්න පාවිච්චි කරනවලු that a sentence has end. වාක්‍යයක් ඉවරයි කියලා කියන්න ඉවර වෙලා කියන එක කියන්න අපි පාවිච්චි කරනවා මොකද්ද? full stop එක. ඒ කියන්නේ sentence එක ඉවරයි. බලන්න මේ වාක්‍ය. Gimal is a good boy. Excuse me sir. yes පුතේ කියන්න. sir මම අලුතින් පන්තියට සම්බන්ධ වුණේ. ඔව් පුතේ. ඔය මොන පොත්ද කරන්නේ sir? පුතේ මෙහෙමයි. පුතා මොන හරි ඒ කියන්නේ ආයතනයකට සම්බන්ධ වෙලාද ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් හරි කොහෙද පුතේ ආයතනය? බිවරා එක. පුතේ මේ තියෙන්නේ ඔයාලට ජුනි මාසයට අදාළව. ඒ කියන්නේ කලින් මාසෙට දීපු ටියුට් එකේ අන්තිම ටික. හරිද? පුතාට මේකේ මේ කොටස් ටික මේ ටියුට් එක ලැබිලා නැතුව ඇති සමහර විට. පොඩ්ඩක් මට කිව්වනම් මට පුතාට මේ ටියුට් එක කලින් එවන්න තිබුණා. ඒ කියන්නේ මේක පුතේ කලින් දීපු ටියුට් එකක්. පුතා මේ මාසෙද සම්බන්ධ වෙන්නේ? අදද මුලින්ම එන්නේ? ඔව් සර්. හරි එහෙනම් ඔයා ගත්තේ ජූලිද ජුනිද පුතේ?
අන්න හරි ඒකනේ ජූලි මාසේ කියන්නේ පුතේ අනිත් ටියුට් එක ඇත්තේ මේකෙන් පස්සේ දීපු එක තමයි ඔයා ගාව ඇත්තේ දැනට හොඳට අහගෙන ඉන්න මං පුතාට ටියුට් එක ෆෝන් එකට එවන්නම් ටියුට් එක එව්වට පස්සේ පුතා මට මෙසේ ඒ කියන්නේ ඔයා මට පන්ති ඉවර වෙච්ච ගමන්ම හරි පන්ති අතර වාරේ හරි කමක් නැහැ සර් මම තමයි අර අලුත් ළමයා කියලා මට මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන් මං ඔයාට මේ ටියුට් එක එවන්නම් හරි මේ ටියුට් එක එවන්නම් ඒ වගේම මේ ටියුට් එකේ අපි කතා කරපු කොටස් ටික තියෙන වීඩියෝස් තියෙනවනේ ඒ වීඩියෝස් ටිකේ ලින්ක් එක ඔයාට එවන්නම් හරිද පුතේ හරි සර් හරි පුතේ එතකොට කලින් කොටස් ටික ඔයාට කවර් කරගන්න පුළුවන් ඒ කවර් කරගන්න ගමන් අපි අද අලුත් ටියුට් එකට යමු ඔව් පුතේ excuse me sir ඔව් මගේ ටියුට් එක හොයන්න ටැබ් එකට එවලා තිබ්බේ යුනිට් 7 කියන පාඩමේ ටියුට් එකනේ සර් මට පැහැදිලි නෑ පුතේ සර් ඔව් සර් මට එව්වේ ඔව්. යුනිට් 7 තියෙන්නේ සර් කවුද පුතේ මේ මම සෙනුල සෙනුල හරි පුතේ සෙනුල ඔයාට මම එවි යුනිට් 7 එක 6 එක කියන්නේ කලින් දීපු එකක් පුතේ හරිද කලින් දීපු එකක් මං ඒක පරණ එකක් නිසා ඔයාට එව්වේ නැහැ අපිට ඒකේ තියෙන මේ කොටස් ටික විතරයි ඔයාට මේකේ අභ්‍යාස ටික අපි දැන් මේ පොයින්ට් එකනේ කතා කරන්නේ මේක හොඳට අහගෙන ඉන්න මේකේ අභ්‍යාස ටික තියෙන ඒවා ඔයාට අච්චු පොතේ තියෙනවා හරිද ඒ අර කලින් කතා කරපු දරුවට අච්චු පොතේ මේ කොටස් ටික තියෙනවා මම පෙන්නන්නම් ෆුල් ස්ටොප් එකෙන් පස්සේ අපි කතා කරන ඇක්ටිවිටීස් ටික ඒ අච්චු පොතේ සහ වර්ක් බුක් එකේ තියෙනවා හරිද පුතේ ඒ නිසා ඔයාට අච්චු පොතේ පිටුව මම කියන්නම් ඒක තියෙන්නේ කොතනද කියලා එතන චෙක් කරගන්න එතකොට ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ හරිද පුතේ හරි සර් thank you හරි 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 සර් thank you හරි පුතේ එතකොට මේ චුට්ට හොඳට අහගෙන ඉන්නකො මේ පොයින්ට්ස් ටික විතරයි to show that a sentence has end වාක්‍යයක් ඉවරයි කියලා කියනවා නම් අපි පාවිච්චි කරන එකක් තමයි full stop එක මේක හරි ලේසියි හරිද full stop එක යොදනවා මේ තියෙන full stop එක හරි ඊට පස්සේ දෙවැනි එක තමයි to show that an abbreviation has end abbreviation කියලා කියන්නේ පුතේ කෙටි කිරීම හරිද අපි නමක් ලියනවා නම් මොනවා හරි නමක මුලකුරු ඒ වගේ දෙයක් ලියනවා නම් ඔව් හරි ඊට පස්සේ නමක් ලියනවා නම් නමේ කෙටි කිරීමක් වගේ එකක් ලියනවා නම් පුතේ අපි මේ කෙටි කිරීම පෙන්වන්න full stop එක යොදනවා හරි මේ Mr. Silva මේ Mr. කෙටි ස්වරූපයක් කියන එක පෙන්වන්න අපි dot එක පාවිච්චි කරනවා full stop එක use කරනවා හරි ඊළඟ එක තමයි as a decimal point ඔය දශමගයන් පුතේ කාගේ හරි mic එකක් on එකේ තියෙනවා හරි ඊට පස්සේ පුතේ දශම අගයන් පෙන්නනකොට හරිද දශම අගයන් පෙන්නනවා නම් ඒ දශම අගයන් වලදීත් අපි පාවිච්චි කරන්නේ full stop එක ඕනම යුනිට් එකක ඕනම ඒකකයක පුතේ ඒක මීටර් වෙන්න පුළුවන් අපි කියමු 1.5 meters හරි 1.5 මීටර් අර දශම 5 එහෙම නැත්නම් වෙලාව වෙන්න පුළුවන් මිනිත්ස් එහෙම නැත්නම් hour පැය ගණන් වල භාගේ එතකොට දැන් මෙතන පෙන්නන්නේ එහෙමයි 10.30 am 10:30 10:30යි හරිද එතකොට අපි පැය වලින් කියද්දි මේක 30 කියලා කියන්නේ පැය භාගයක් මිනිත්තු 30ක් ඒක පෙන්වන්නේ ඩොට් එකකින් පස්සේ එතකොට පුතේ අපි මේ දශම අගයන් පෙන්වන ඕනම ඒකකයක දශම අගයන් පෙන්වන්න පාවිච්චි කරන්නේ මේක පුතේ සෙනුගියා මොන හරි කියන්න try කරනවද ඔව් සර් මම දැන් කට් වෙලා ආයි ජොයින් උනේ මොනා හරි ලියන්න දුන්නද නෑ පුතේ මුකුත් ලියන්න දුන්නේ නෑ ඔක අර කැම් එකෙන් එන එක මයික් එක මං හිතන්නේ දරුවා යූස් කරන්නේ ඒක නිසා මට ඇහුනේ නෑ මම දැක්ක වීඩියෝ එකෙන් මොන හරි කියන්න උත්සාහ කරනවා කියලා මම ඒකයි ඇහුවේ හරි හරි මේ ටික පුතේ අපි සාමාන්‍යයෙන් දන්න දේවල් එතකොට මේ ටික අපි මතක තියාගන්න ඕනේ මේ පොයින්ට්ස් ටිකෙන් පස්සේ තමයි අපි මෙන්න මේ අභ්‍යාස වලට ගියේ දැන් මෙන්න මේ අභ්‍යාස ඒ දරුවන්ට අර කලින් කතා කරපු දරුවෝ දෙන්නට මේ අභ්‍යාස වල ගැටලුවක් තියෙනවා නම් පුතේ ඒක ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකෙන් හරිද ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ හරි යුනිට් මං හිතන්නේ මේක නෙවෙයි මේ ටියුට් එක යුනිට් 6 නේ ඒක යුනිට් 5 වලට අදාළ ඔව් යුනිට් 5 යුනිට් 5 වලට අදාළ කොටසේ ඔයාලට ඒක බලන්න පුළුවන්
හරි මෙන්න මේ තියෙන්නේ පුතේ මෙන්න මෙතන මේ යුනිට් 5 ඔයාලගේ අච්චුපත මේ ටෙක්ස්ට් බුක් එක මේ ටෙක්ස්ට් බුක් එකේ හරිද මේ අච්චුපතේ page number එක මේ කොටස් ටික අපි කතා කරා ඊට පස්සේ මේකේ මේ කොටස අපි කතා කරා ඊළඟට simple capital භාවිතය අපි කතා කරා මේ capital letters යොදන්න තියෙන අභ්‍යාසය අපි කතා කරා ඊළඟට මෙන්න තියෙනවා point එක හරිද අපි ඇයි පාවිච්චි කරන්න කියන එක question mark එක සහ full stop එක page number 42 අභ්‍යාසය තියෙනවා පොතේ page number 43 වල ඉඳලා හරි page number 43 42න් පස්සේ 43 පිටුවේ ඉඳලා ඔයාලට ඒ දරුවන්ට පුළුවන් තමන්ගේ අච්චු පොතෙන් මේ අභ්‍යාසය බලන්න හරි හරි අපි බලමු පොතේ මම අච්චුපතම පාවිච්චි කළේ අභ්‍යාසයේ ඒ කොටස් ටික පැහැදිලි කරලා දෙන්නම් use punctuation as necessary බලන්න පුතේ ප්‍රශ්නේ දිහා දැන් හැමෝගාවම තියෙන්න ඕනේ අච්චුපත දැන් මට පේනවා ටියුට් එක හෝ අච්චුපත ටියුට් එක තියෙන දරුවෝ දැන් එක දරුවෙක් ඉන්නවා කිසිම එකක් පෙරලාගෙන නැතුව හරි ඒ නිසා බොරුවට ඔන්න පොතක් පෙරලා ළඟින් තියාගන්න ඔට්ටු නැහැ හරිද ඔයාලා පුතේ අනිවාර්යෙන් ඒ හරි පොයින්ට් එක පෙරලා ගන්න ඕනේ හරි ඒ නිසා මේකෙදි පුතේ අච්චුපතේ පිටු අංක 43 සහ ටියුට් එකේ නම් page number එක 42 සර් ඔව් 42 43 පිටු අච්චුපතේ ඊළඟට ටියුට් එකේ නම් පිටු අංක 6 මේ කොටස තියෙනවා හරි ඔන්න දරුවන්ට මම හැමෝටම තියලා තියෙන නිසා ඕකේ නොකරින් තියෙන විදියක් නැහැ හරිනේ හරි use punctuation පුතේ use කියන්නේ පාවිච්චි කරනවා හරිද use කියලා කියන්නේ පාවිච්චි කරනවා punctuation කියලා කියන්නේ විරාම ලක්ෂණ හරිද punctuation විරාම ලක්ෂණ as necessary මොකද්ද පුතේ necessary කියන්නේ මේ දෙවෙනියට රතු පාටින් පාට කරපු වචනේ සුදුසු necessary සුදුසු කියන එකට වඩා පුතේ පොඩ්ඩක් වෙනස් සුදුසු නෙවෙයි necessary කියන්නේ සුදුසු කිව්වොත් අපිට කියන්න පුළුවන් suitable කියන්නේ සුදුසු අන්න හරි මට ඇහෙනවා කවුරු හරි දරුවෙක් හිමීට උත්තරේ කියනවා පොතේ necessary කියලා කියන්නේ අවශ්‍ය හරිද අවශ්‍ය එතකොට අදහස තමයි අවශ්‍ය good use punctuation as necessary අවශ්‍ය විදියට විරාම ලකුණු යොදන්නලු දැන් ඔන්න හරි ඔය වචනත් ඒ ගමන් ලියා ගන්න පුතේ මට බෝඩ් එක පේන්නේ හරි පොතේ බෝඩ් එක පේන්නේ නැහැ කියලා දරුවෙක් කිව්වා බෝඩ් එක නෙවෙයි ස්ක්‍රීන් එක ෂෙයා කරපු එක පේන්නේ නැද්ද සර් පන්චුවේෂන් කියන්නේ මොකද පේනවා සර් විරාම ලක්ෂණ පොතේ දැන් දෙවෙනි වතාවටත් කවුරු හරි කාගේ හරි මයික් එකක් ඔන් එකේ ඇවිත් ශබ්ද වැඩි වුණා පුතේ දිනෙත් මං හිතන්නේ ඔයාගෙන් ශබ්දය ආවේ හරි පාඩම ගැන අවධානයෙන් ඉන්න හරි ඔව් පුතේ necessary කියන්නේ මොකද්ද necessary කියන්නේ පුතේ අවශ්‍ය necessary කියන්නේ අවශ්‍ය අපි ඉස්කෝලේ ගන්නේ සුදුසු කියලා හරි ඊට පස්සේ are we going to play are we going to the playground today මේකේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ පුතේ එක දිගටම කෝල් එකක් එනවා මං හිතන්නේ ක්ලාස් එකේ අවුලක් වෙන්නේ නැති විනාඩියක් දෙන්න පුතේ සර් මුලින් ඉඳන් කියන්නකෝ සර් හරියට රයිට් දාගන්න සර් මුලින් ඉඳන් කියන්නකෝ සර් මුලින් හරි හරියට රයිට් දාන්නද ඔව් පුතේ රයිට්ස් දාගන්න මේක හරියට චෙක් කරන්න කවුරු හරි එක දරුවෙක්ට ලින්ක් එක ආවේ නැහැ කියනවා
සර් ආයි කියන්නකෝ. හරි පුතේ ආයි කියන්නම්. හරි ඊට පස්සේ පුතේ මේ එහෙම ලින්ක් එකේ මොන හරි ගැටලුවක් තියෙනවද පුතේ? මොකද දැන් ඒ දරුවා ගෲප් එකේ ඉන්නවා. මට දැන් කතා කරපු දරුවාට මම ලින්ක් එක එව්වා. ඒ දරුවා ගෲප් එකේ ඉන්නවා. නමුත් ලින්ක් එක ආවේ නැහැ කියලා තිබෙනවා. ඒක අවස. ආවා. හරි. ඒක නිසා පුතේ මේ ගෲප් එකේ ලින්ක් එක එන්න ඕනේ. මොකද ගෲප් එකට ලින්ක් එක ආවේ නැති වෙන්න විදියක් නැහැ කොහෙත්ම. දැන් මම අයි චෙක් කරා ගෲප් වල ලින්ක් එක තියෙනවා. හරි. එහෙම මෙසේජස් කීපයක් තියෙනවා ගෲප් එකට ලින්ක් කීපයක් කියන්නේ ආයෙ නම් කලින් ආපුව පුතේ. හරි. එනිසා එහෙම මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ එහෙම ටක් ගාලා කියන්න මම බලනවා පොඩ්ඩක්. හරි අපි යන් වැඩේට. එතකොට පුතේ මේකේ අහනවා පළවෙනි එක ප්‍රශ්නයක්. අපි පුතේ ප්‍රශ්නයක් අඳුන ගන්න අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. මොනවද? මම ඔයාලට කියන්නම්. How you identify a question? කොහොමද පුතේ ප්‍රශ්නයක් අඳුර ගන්න ලේසි? මේක චූටි දෙයක්. මේක හරියටම 100%ක්ම හරියනවා. මේ වචන ටිකත් එක්ක කොහොමද ප්‍රශ්නයක් අඳුන ගන්න? මොනවද වචන? මොන වගේ ඒවාද? හරියවට හරි දාන්නද? ඔව් පුතේ හරියව හරි දාගන්න චෙක් කරන්න. පුතේ සෙනුගේ කියන එක මට ඇහෙන්නේ නැහැ. හරි. අන්න හරි is කියලා එකක් ඇහුණ දුරින් මට. පුතේ හොඳට අහන්නකෝ. ඉංග්‍රීසි භාෂාවේ question words තියෙනවා. හරිද? question words. ඔය question words වලින් කීපයක් මම ඔයාලට දාන්නම්. වචන ගොඩක් තියෙනවා. හරි. මේ තියෙන්නේ what ඊට පස්සේ where ඊට පස්සේ who ඊට පස්සේ why ඊට පස්සේ තව how තව how many ඔව් how many ඊට පස්සේ which හරි තව where දැම්මා when හරි ඔන්න ඔය වගේ වචන who what where when why how ඊට පස්සේ which ඊට පස්සේ which boy which girl ඔය විදිහ එක එක ඒවා how many හරි ඔය විදිහ එක එක වචන තියෙනවා. ඒවා පුතේ අපි කියනවා question words. හරිද? ඒවට අපි කියන්නේ how much very good how much ඔය how එකම හැදෙන වචනයක් how much how many how far අන්න හරි. එතකොට පුතේ දරුවන්ට පේනවා ඒවා ඔව් how many දැන් අහන්න. එතකොට පුතේ ඔය කියන වචන පටන් ගන්නෙ මෙන්න මේ වගේ මූලික වෙච්ච වචනකින්. what කියන්න පුළුවන්, where කියන්න පුළුවන්, where else කියන්න පුළුවන්, හරි whom කියන්න පුළුවන්, with whom කියන්න පුළුවන්. ඊට පස්සේ why, how, which, when ඔය විදිහේ වචන. මේවයි පුතේ දරුවන්ට පේනවා අනිවාර්යෙන් WH මේකේ WH මේකත් WH. එතකොට මේ හැම එකක්ම පුතේ WH කියන අකුරු වලින් පටන් ගන්නෙ. අපි මේවට කියනවා මොන question words ද? WH question words කියලා. හරිද පුතේ? එනිසා ඔයින් එකකින් පටන් ගන්නවා නම් මෙන්න මේ වචන වලින් පටන් ගන්නවා නම් අපිට ඒකට කියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් කියලා. පුතේ ස්ක්‍රීන් එක බලන්න. සමහරු මට පේනවා හසි තරු බලනවා, ජනේලෙන් එළිය බලනවා. හරි? එතකොට එහෙම එපා. හරි? එතකොට මෙන්න මේ විදියට අපිට ඔය වචන වලින් පටන් ගන්න ඒවා ප්‍රශ්න කියලා කියන්න පුළුවන්. ඊට අමතර පුතේ මම අහනවා තව මොන වගේ වචන වලින් පටන් ගන්න ඒවා ප්‍රශ්න වෙන්න පුළුවන්ද? පුළුවන් සර්. ඔව් තව මොනවද පුතේ වචන මෙන්න අහගන්න හොඳට අහගන්න. අපි පුතේ මෙන්න මේ වචන am ඊට පස්සේ is ඊට පස්සේ are හරිද? ඕවා ඊළඟට was ඊළඟට were හරි ඔය වගේ වචන am is are was were ඔය වගේ වචන. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් will ඊළඟට would හරි ඊට පස්සේ හරි ඊට පස්සේ shall හරි ඊට පස්සේ can හරි can ඊට පස්සේ could හරි තව ඊට පස්සේ may හරි ඊට පස්සේ might හරි yes ඒවත් පුළුවන් පුතේ
ඒවත් පුළුවන්. ඒ චුට්ට මං ඊළඟට ගන්නවා. මොකද මේ එකම જાතියක වචන. මේ පළවෙනියම පුතේ question words. ඒක එක જાතියක්. අපි ඒවට කියන නමත් මම මෙතනින් දාන්නම්. හරි මේකට අපි කියන්නේ question words. question words කියලා අපි කියනවා. මේ වගේ වචනකින් පටන් ගන්නවා නම් මේක ප්‍රශ්නයක්. ඔය ටික ලියා ගන්න ඕනද? ඔව් පුතේ ලියන්න මම කියනවා. චුට්ටක් ඉන්න මම ටියුට් එකේ තැනක ලියා ගන්නවා. ඒ කියන්නේ නෝට් එකේ හරි එහෙම පැත්තකින් ලියා ගන්න කියලා කියන්නම්. දැනට හොඳට අහන්න. එතකොට පුතේ ප්‍රශ්නයක් අඳුර ගන්න ක්‍රම මම මේ කියන්නේ. ඊළඟට ඇම්මිස්සා වෝස්වර් වගේ නම් මේවට අපි කියන්නේ පුතේ be verbs. හරිද? මේ වචන ටිකට අපි කියනවා be verbs කියලා. ඒවට කියන නම තමයි be verbs. be ක්‍රියාපද. එතකොට ඒ වගේ එකකින් පටන් ගන්නවා නම් ඒක ප්‍රශ්නයක්. හරි. ඊට පස්සේ පුතේ මේ වගේ වචන වලට will, would, can, හරි can, could, may, might, should, හරි. ඊට පස්සේ must, හරි. ඊට පස්සේ ඔය වගේ වචන. හරි. ඔයවක් තව ඔව් පුතේ. ඔය කොටුවේ පළවෙනියට ලියලා තියෙන එකේ which කියන එකේ WH නෑනේ. පළවෙනියට ලියපු එකේ කෝ මෙතන sorry ඔන්න හරි WHICH which හරි එතකොට පුතේ ඔන්න ඔය විදිහේ ඒක වෙන කොහෙට හරි එකතු වෙලා තියෙනවද දන්නේ නැහැ. ඔක ටයිප් කරද්දි වෙන්නේ නැත්තේ. හරි. එතකොට පුතේ මේ වගේ වචන හරි ඒවට අපි කියන්නේ question words කියලා. ඒ ටික හරි. මේ තියෙන්නේ. ඊළඟට මේ ටිකට කියනවා am, is, are, was, were. ඒ වගේ ඒවා be verbs. හරි. ඒ වගේ වචන. ඊළඟට පුතේ will, would, shall, can, could, may, might, ඊට පස්සේ should මෙන්න මෙතනත් අකුරක් අඩුයි. ULD. හරි should. ඊට පස්සේ must මේ જાතිය වචන තව තියෙනවා. එතකොට පුතේ ඔය වගේ ඒවට අපි කියනවා modal verbs. හරිද? modal ක්‍රියාපද. ඒක જાතියක්. හරිද? එතකොට පුතේ ඔන්න ඕවා සහ අර දරුවෝ කලින් කිව්වා ඔව් මම දැන් ජොයින්ට් උනේ ලියන්න දුන්නද? නෑ පුතේ තාම ලියන්න දුන්නේ නෑ. තාම පාඩමක් පැහැදිලි කරගෙන එනවා. හරි හොඳට අහන්න. විරාම ලකුණු කියන කොටසේ ඉන්නේ. ඒ නිසා අපි ගිය සතියේ කතා කරලා දීපු අභ්‍යාස කොටසේ අපි ඉන්න දැන් පුතේ ඒක මතක් කරන්නේ. ඊළඟට do තියෙනවා නම් හරි. ඊළඟට does තියෙනවා නම් ඊළඟට did තියෙනවා නම් අන්න දරුවෝ කියපු වගේ වචන. හරි. ඊට පස්සේ පුතේ has ඊළඟට have හරි ඊළඟට had වගේ වචන තියෙනවා නම් පුතේ මේවට අපි කියන්නේ මේවා සාමාන්‍යයෙන් main verbs. මේවට අපි කියනවා dual purpose auxiliaries කියලා. හරි ඒ වචනේ ඔයාලට ඕනේ නැහැ දැම්ම auxiliary verbs කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ වගේ වචන තියෙනම් පුතේ හරිද? මේ වගේ වචන තියෙනවා නම් අපි මේ හැම එකකින්ම පටන් ගන්න ඒවට අපි කියනවා මොකක් කියලාද? ප්‍රශ්නයක් කියලා. දැන් ඔය දරුවෝ ටියුට් එකේ ඉඳ තියෙන තැනකින් හරි නෝට්බුක් එකේ හරි කමක් නැහැ ලියා ගන්න මේ වචන ටික ලියලා බෑනේද? ඔව් පුතේ. හරි ටියුට් එකේ පැත්තෙන් කොහෙන් හරි කමක් නැහැ ලියන්න. ලියන්න මෙවැනි පද වලින් ආරම්භ වන වචන ප්‍රශ්න වේ. ඒක ලියලා තියන්න. නෝට්බුක් එකේ ලියුවට කමක් නැද්ද? කමක් නැහැ. මේක පුතේ ලියා ගන්නකෝ. හා සර්. නෝට්බුක් එකේ ලියනවා නම් වැඩිය හොඳයි. යන්නද? ඔව් ලියන්න පුතේ. මෙවැනි පද මම ලියන්න ඕනේ කියන්නම්. පුතාලා ලියන්නකෝ. හා සර්. පොඩ්ඩක් ඉන්න. සර් modal verbs කියන්නේ මොකද්ද? හරි මොකද්ද පුතේ ප්‍රශ්නේ? modal verbs කියන්නේ මොකද්ද? modal verbs කියන්නේ පුතේ modal ක්‍රියාපද. ඒකට විශේෂ ආවේනික වෙච්ච සිංහල වචනයක් නැහැ. හරිද? අපි ඒවට කියන්නේ modal ක්‍රියාපද කියලාමයි. modal verbs. be verbs, be ක්‍රියාපද. ඒවා පුතේ වෙනම අපි භාෂාවේ යොදාගත්ත නම්. හරි? සර් motivation දැන් මොකද්ද? මොකද්ද පුතේ? මට දරුවා අපේ කැහුන්නේ නැහැ අපවහන පුතේ. මොඩල් කියන්නේ මොකද්ද?
පුතේ ඒත් ඇහුනේ නෑ. චුට්ටක් මයික් එක කලබලේ ඔෆ් කරන්න එපා. මොකද කියලා ඉන්න ටිකකින් තමයි මට මෙහෙට එන්නේ සවුන්ඩ් එක. අහන්නේ මොඩල් කියන්නේ මොකද්ද කියලා. හරි හරි. මොඩල් verbs කියන්නේ පුතේ මොඩල් ක්‍රියාපද කියන එක. හරිද? ඔයාලට ඔය chart එක පෙන්නුවොත් පුතේ chart එක ටිකක් ලොකුයි. හරිද? ඕක 11 අවසරේදී තමයි උගන්වන්න තියෙන්නේ. ওই ක්‍රියාපද වර්ගීකරණය. හරි. එතකොට ඔයාලට කියන්නම් මේකට අදාළව තව මොනවද තියෙන්න පුළුවන් වචන සහය ඔක්කොම එතකන් ඉවසලා ඉන්න වෙනවා. මොඩල් ක්‍රියාපද තමයි මේවා පුතේ. අර වචන 100ක් දානවා කිව්ව ඒ ටික දැම්මේ නෑනේ. මොකද පුතේ? අර ගිය සතියේ පෙන්නුවේ අර වචන වගයක්. regular irregular verbs ද? ඔව් සර්. හරි. මම දැන් දාන්නම්කෝ. ඒක ඔයාලට ඇත්තටම අවශ්‍ය නැහැ. හරිද? ඒක පාඩම් කරන්න අවශ්‍ය නැහැ. දන්න වචන කීපය විතරයි ඕනේ. ඒ නිසා ඒක ලොකුවට පාඩම් කරන්න යන්න එපා. හරි? හා සර්. ඕකේ සර්. ඕකේ. මේ ටික ලියන් ඉවරද? සර් ඔය Notes නෑ සර්. ඒකේ අන්තිම වචන ටිකට මේ එන වචනේ මොකද්ද? ඒක ලියන්න. අන්තිම ටිකට කියන ඔව් පුතේ. එහෙම වෙන්න බෑනේ පුතේ. ස්ක්‍රීන් එක පේන්න ඕනේ නේ. වාට සිග්නල් නැද්ද? තියෙනවා සර්. එහෙනම් පේන්න ඕනේමයි පුතේ. පේන්නේ නැහැ සර් ඒ වුණාට. අනිත් දරුවන්ට පේනවද? yes sir. Yes sir. පුතේ මොනවා හරි එකක් තියනවද නෑනේ? නෑ සර්. චුට්ටක් ඉන්න බලන්න. ලියුලාම හරියනවා. ඒ ස්ක්‍රීන් එක පේන්නේ නැත්තම් පුතේ ඒක මොනවා හරි ලින්ක් එකේ ඒ කියන්නේ මේ රාගේ සිග්නල් නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක්. මොකක්ද? Sir finish. තාම පේන්නේ නැද්ද පුතේ? නෑ සර්. So finish sir. Finish good. Wait. හරි සර්. ඉවර නෑ සර්. Finish. Sir. ඔව් සර්. පුතේ දැන් හරිද? හොඳට පේනවා සර්. අර හොඳට පේන්නේ පේනවා සර්. පේන්නේ නැහැ කිව්ව දරුවට දැන් හරිද? හරි. දරුවෙක් අහලා තිබුණා මේවට මං හිතන්නේ අන්තිමට ඇහුවේ මේවට කියන පොදු නම මොකක්ද කියලා. පුතේ මේවට කියන පොදු නම තමයි ඒක දැම්ම වචනේ මතක තියාගන්න අවශ්‍ය නැහැ. auxiliary verbs. Sir ඔය දෙවනි පෙළියේ සර් ඒක ලියාගත්තට කමක් නැද්ද? කමන්නේ. ලියාගත්තට කමක් නැහැ පුතේ. අපි ওই වගේ ඒවට කියනවා auxiliary verbs. හරි. ඇත්තට මේක Sir. auxiliary verb එකක්. dual purpose auxiliaries. ද්විකාර්ය උපකාරක කියලා අපි ඒවට කියන්නේ. ඔව් පුතේ. සර් අර වචන 100 පොතේ ලියා ගන්න ඕනද? වචන මේ ටිකද පුතේ? නෝ සර් දානවා කිව්වේ. නෑ පොතේ ලියන්න එපා බුදුම්මෝ ඒක පොතේ ලියලා ඉවර කරන්න බෑ පුතේ. එතන වචන 100ක් කියවුවොත් වචන 300ක් ඔයාලට ලියන්න වෙනවා සිංහල තේරුම් එක්ක. ඒ වෙන එක print එකක් දාගත්තම ඇති පුතේ ලියන්න එපා. හරි. ඒක ඔයාලට ඇත්තටම ඕනේ 7 වසරේ 6 වෙනි පාඩමේදී විතර grade 7 වල perfect tenses වලින් ඔව් පුතේ. සර් ඔය be verbs වල සර් අර was වලින් පස්සේ තියෙන එක මොකද්ද? was වලින් පස්සේ තියෙන were ඒක කියන්නේ were. Thank you sir. මෙන්න මේවා දැන් ඔය වචන ටික ලියලා ඉවර නම් පුතේ ඔයා ලියන්න. මෙම හරි එතනම ලියන්න එතනින්ම. ඉවර නෑ. දරුවෙක් අහලා තියෙනවා පසන්දී මැසේජ් එකකින් අහලා තියෙනවා මොටිවේෂන් කියන්නේ මොකක්ද කියලා. පුතේ මේ එවපු අකුරු නම් වැරදි. හොඳේ මොටිවේෂන් වලට මොටිවේෂන් කියන්නේ පුතේ දිරිමත් කරනවා. හරි. මොටිවේට් කරනවා මොටිවේෂන් එකක් කියන්නේ ධෛර්යමත් කිරීම මොටිවේෂන්. හරි. දිරිමත් කිරීම ඒක තමයි තේරුම. හරි. ඊට පස්සේ පුතේ මේ වචන වලින් පටන් ගන්නව නම් මේවා ප්‍රශ්න. හොඳට ඒක මතක තියාගන්න. හරිද? මෙම පද වලින් ආරම්භ වන වාක්‍ය ප්‍රශ්න වෙනවා කියලා ලියන්න. මෙම පද වලින් ආරම්භ වන වාක්‍ය මෙම පද වලින් ආරම්භ වන වාක්‍ය ප්‍රශ්න වේ questions
ඒක පුතේ මං අනිවාර්යෙන් කට්ටියක් කියන්නකෝ. පුතා මේ වචන ටික ලිව්වද? ඔව් සර්. හරි ඒ වචන ටික ලියපු තැනින් ලියා ගන්න කියලා කිව්වේ. මෙම වචන වලින් ආරම්භ වන වාක්‍ය ප්‍රශ්න වේ. මෙම වචන වලින් ආරම්භ වන වාක්‍ය ප්‍රශ්න වේ. සර්. ඔව් ඔව් ටික කොටු කරගත්තට කමක් නැද්ද? කමක් නැහැ පුතේ. හරි දැන් ඔන්න අපි යන් වැඩේට. හරිනේ. දැන් මේවයින් අඳුන ගන්න පුළුවන් අපිට ප්‍රශ්නයක්ද නැද්ද කියලා බොහොම ලේසියෙන්. හරි දැන් ඔන්න යන් ඊළඟ එක. වචන ටික තාම ලියලා නැහැ. පුතේ වචන ටික තාම ලියනවද? හරි ඒ වචන ටිකත් ලියා ගන්න අතරේ පුතේ හොඳට අහගෙන ඉන්න මේකේ චෙක් කරගන්න පුළුවන් ඔයාලට ආන්සර්ස්. පළවෙනි එක what's the time පුතේ මේක මොකක් වෙන්නේ නැද්ද? අපිට පේනවා බලපු ගමන් what කියන එකෙන් පටන් අරන් තියෙන. එහෙනම් මේක ප්‍රශ්නයක්. ප්‍රශ්නයක මොකද්ද තියෙන්න ඕන? ප්‍රශ්නයක තියෙන්න ඕනේ ප්‍රශ්නාර්ථ ලකුණ. ඒ නිසා මේකට අපි දානවා question mark එක. ඊළඟ එක do you want another piece of cake? ඔයාට තව කේක් කෑල්ලක් ඕනද? මේකත් පුතේ do වලින් පටන් ගන්න. මෙයත් ප්‍රශ්නයක්. අපි දානවා ප්‍රශ්නාර්ථ ලකුණ. සර් ආයි කියන්නකෝ. පළවෙනි එක පුතේ what වලින් පටන් ගන්නෙ. what's the time? වෙලාව කීයද? ඒක ප්‍රශ්නයක්නේ. අපි දැම්ම question mark එක. ඊළඟ එක second one do you want another piece of cake? do you want අන්න පුතේ do කියන්නේ මොකද්ද? ප්‍රශ්නයක් පටන් ගන්න වචන මේ do කියන එක නා මෙතන තියෙනවා පේනවද? ඒ නිසා do you want another piece of cake? ඔබට කේක් කෑල්ලක් අවශ්‍යද? ඒකත් ප්‍රශ්නයක්. එතකොට අපි question mark එක දානවා. ඊළඟ එක I need a break. මට විවේකයක් ඕන. හරිද? එතකොට I need a break මේක වාක්‍යයක් පුතේ. වාක්‍යයක අග අපි යොදන්නේ full stop එක. එනිසා full stop එකක් තියෙනවා. ඊළඟ එක it is 5 pm now. දැන් වෙලාව හවස 5යිලු. එහෙනම් මේකත් පුතේ වාක්‍යයක්. මේ වාක්‍ය අගත් අපි full stop එක තියන්න ඕන. full stop එක තියෙනවා. ඊළඟට may I come in teacher? පුතේ මෙන්න may MAY අපි දන්නවා මේ කියන එකෙන් පටන් ගන්නවා නම් මේක අනිවාර්යෙන් ප්‍රශ්නයක්. ඒ නිසා අපි අගින් තියනවා question mark එක. may I come in teacher? මම ඇතුළට එන්නද teacher? ඊළඟ එක did the dairy farmer කිරි ගොවියා. ඒකයි අදහස. හරිද? කිරි ගොවියා. එතකොට did වලින් පටන් ගන්නෙ. පුතේ did වලින් පටන් ගන්නවා නම් මේක ප්‍රශ්නයක්. හරිම ලේසි. මෙතන තියෙනවා did කියන වචනේ මේ. එතකොට did the dairy farmer find his cow? කිරි ගොවියා එයාගේ එළදෙන හොයාගත්තද? ඒ නිසා මේක ප්‍රශ්නයක්. question mark. ඊළඟ එක mother needs sugar to make tea. අම්මට උවමනයි sugar කියන්නේ සීනි. to make tea තේ හදන්න අම්මට සීනි ඕන. ඒ නිසා ඒක වාක්‍යයක් full stop. this is page. sorry පුතේ. සර් දැන් කියපු වාක්‍ය ආයි කියන්නකෝ. mother needs sugar. සර් මේක කීවෙනි පිටුවද? මේක පුතේ ටියුට් එකේ නම් ඔයාගාව ටියුට් එක ජුනි මාස ටියුට් එක තියෙන්න ඕන. තියෙනවා නම් ඒකේ පිටු අංක 5 නේද පුතේ? no 6. 6 okay 6. 6. ඊට පස්සේ අච්චුපොත පාවිච්චි කරනවා නම් පුතේ අච්චුපොතේ පිටු අංක 43 page number 43. හරි. ඊට පස්සේ පුතේ mother need sugar to make tea. අම්මට සීනි අවශ්‍යයි. mother need sugar to make tea. එක වාක්‍යයක්. වාක්‍යයෙන් අපි තියන්නේ full stop එක. හරිද? ඊළඟ එක what color is it? පුතේ what වලින් පටන් ගන්නෙ. what වලින් පටන් ගන්නවා නම් අපි දන්නවා මේක ප්‍රශ්නයක්. ඒ නිසා full stop. ඊළඟට was it raining in the morning? was වලින් පටන් ගන්න. මේක ඇත්තටම පුතේ was නෙවෙයි was. මොකද්ද පුතේ ආයි කියන්න ඕනේ? සර් දැන් කියපු වාක්‍ය
දැන් කිව්වේ පුතේ what color is it? මේකේ පාට මොකක් වෙනවද? එක වාක්‍යයක් sorry එක ප්‍රශ්නයක් නිසා අගට question mark. හරිද? ඊළඟට question mark තියෙන්න ඕන එකට full stop එකක් තියලා තියෙන්නේ. හරි question mark. ඊළඟ වාක්‍ය was it raining in the morning? පුතේ was මේක ඇත්තටම was කියලා කියන්නේ was නෙවෙයි. Was it raining in the morning? උදේ පාන්දර උදේ වහිමින් තිබුණද? වහිමින්ද තිබ්බේ කියලා මේ අහන්නේ. ඒ නිසා was වලින් පටන් ගන්නවා නම් මේක ප්‍රශ්නයක්. එතකොට අපි මෙතෙන්ට තියන්නේ full question mark. හරිද? question mark. ඊළඟ එක it will be sunny tomorrow. It will be sunny tomorrow. sunny කියන එක දන්නවා චූටි දරුවෝ. මොකද පහ වසරේදීත් පාඩම් කරපු වචනයක්. sunny කියලා කියන්නේ ඉරු එළිය සහිතයි කියන එක. හරි හොඳට පායවන දවසක්. එතකොට it will be sunny tomorrow. හෙට හොඳින් පායාවි. ඒකේ අදහස මේක සාමාන්‍ය වාක්‍යයක්. ඒ නිසා full stop එක තියෙනවා. හරි නේද පුතේ? හරි දරුවෝ හරි දාගන්න. ඔක ලේසි වැඩක්. හරි සර්. හරි. සර් මගේ නමය හරි. සර් ඔව්. මේ ඔය අන්තිම වාක්‍යේ will කියලා තියෙනවනේ. ඒ පුතේ මුලින්ම නෙවෙයිනේ. වාක්‍යයේ මුලින්ම මේ වචන තියෙනවා නම් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි වාක්‍යයක මැද තිබුණොත් මේක ප්‍රශ්නයක් වෙනවද? නෑ පුතේ. වාක්‍ය මුලින් තියෙන්න ඕනේ. මේ බලන්නකෝ. මේකේ what කියලා තියෙනවා. what මුලින් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක්. do කියලා මුලින් තියෙන්නේ. ඊට පස්සේ මේ කියලා මුලින් තියෙන්නේ. did කියලා මුලින් තියෙන්නේ. what කියලා මුලින් තියෙන්නේ. was කියලා මුලින් තියෙන්නේ. ඔන්න ඕවා තමයි ප්‍රශ්න. හරි. ඔය අපි highlight කරපු වචන මුලින් තියෙන නිසා ඒවා ප්‍රශ්න. ඒක තමයි අපි මෙතෙන්දී අදහස් කරේ. මෙන්න මේ වචන ටික මුලින් තියෙනනම් ඒක ප්‍රශ්නයක්. හරි. මේ වචන ටික මුලින් තියෙනනම් ඒක ප්‍රශ්නයක්. ඒ ඇරෙන්න වාක්‍ය මැද යෙදුනොත් පුතේ ඒවා ප්‍රශ්නද? නෑ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. හරි. මේක පුතේ ලොකු අයියලා අක්කලටත් අමාරුයි. ඒ කියන්නේ මේක හරිම ලේසියිනේ පුතේ. මේ වචන ටික මතක තියාගෙන අපිට හිතන්න තියෙන්නේ මොකක්ද මේ වචන ටික මතක තියාගන්න තියෙන්නේ. හැබැයි ප්‍රශ්නයක්ද නැද්ද කියලා කොහොම ගොඩක් අයගෙන් උත්තර හම්බෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඕක මතක තියාගන්න. හරි. අපි යන් ඊළඟ ඇක්ටිවිටි එකට. ඊට පස්සේ පුතේ කරන්න කියලා කිව්වේ මොකද්ද? page number 1 මේකනේ. මේ දිග ඡේද ටිකනේ. නෝ සර් ඊට කලින් ඒවා තියෙනවා. ඊට කලින් activity 5 කරේ නැහැ. activity 5 කරේ නැහැ. activity 5 කරේ නැහැ. ටියුට් එකේ activity 5 කියන්නේ මේක. එතකොට මේක අපි ඕක තමයි මේක අපි ඕක තමයි සර්. මේක හරි. මේක දැන් ඊළඟට හරි. ඊළඟට දරුවන්ට ගැටලුවක් එනවා. මේක කොහෙද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ පුතේ ඔයාගේ workbook එකේ. හරිද? ඉස්කෝලේ workbook එකේ තියෙන activity එක මේක. workbook එකේ activity 5. ඒ නිසා මේක ටියුට් එක නැත්නම් පුතේ workbook එක ගන්න. workbook එකෙන් ඔයාලට මේක හොයාගන්න පුළුවන්. හරි. Put a full stop, a question mark, or an exclamation mark. මේක පුතේ මෙන්න අලුතෙන් එකක් එකතු වෙලා අපිට කතා කරන්න තිබුණේ නැති එකක් එකතු වෙලා. What is exclamation mark? මොකද්ද පුතේ මේ exclamation mark එක කියන්නේ? විස්මයාදී ලකුණ. අන්න හරි පුතේ. exclamation mark එක කියන එකට අපි සිංහලෙන් කියනවා අපි මේකට කියනවා සමහර දරුවෝ සමහර වෙලාවට සිංහලයේදී මේක කියනවා හර්ෂාදී ලකුණ. එහෙම නැත්නම් අපි කියනවා විස්මයාර්ථ ලකුණ. විස්මයාදී ලකුණ. අන්න හරි. ඒ කියන්නේ පුතේ මෙන්න මේක. හරිද? මෙන්න මේ සර් රතු පාටින් දාපු එක තමයි විස්මයාදී ලකුණ කියලා කියන්නේ. හරි. ඒ නිසා එයාවත් අපිට එකතු කරලා තියෙනවා. ඇයි පුතේ අපි විස්මයාදී ලකුණ පාවිච්චි කරන්නේ? වාක්‍යයක පුදුමයක්. අන්න හරි. යම් කිසි වාක්‍යයක් පුතේ පුදුමයක් අඟවනවා නම් හරිද? අපි පුදුමයක් අඟවනවා නම් අපිට ඒක අදාහ ගන්න බැරි වගේ එකක් නම් අපි ඒකේ පිටිපස්සට exclamation mark එක යොදනවා. අන්න හරි. ඊට පස්සේ අනිත් එක තමයි අපිට
ඒ කියන්නේ පුදුමයක් නම් අපි මේක යොදනවා. හරි. ඊට පස්සේ තව එකක් තමයි පුතේ අපි අනකිරීමක් කරනවා නම් විධානයක් go කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අන්න එහෙම දැඩි විධානයක් අපි කියනවා නම් අපිට පුළුවන් ඒ වගේ එකක් පිටිපස්සෙනුත් මේ exclamation mark එක යොදන්න. ඔව්. ස්ක්‍රීන් එක පේන්නේ පුතේ ඒක නම් network ගැටලුවක් පුතේ. හරිද? දැන් ඒත් නෑ සර්. ආන්සර් පේන්නේ පේනවා සර්. පේනවා සර්. පේන්නේ සර් පුතේ පේන්නේ නැති දරුවන් පේනවා සර්. හරි. පේනවා සර්. හරි පුතේ පේන්නේ නැති අයගේ ස්ක්‍රීන් එක යාළගේ network error එකක් ඒ තියෙන්නේ. චුට්ටකින් හරියන්න ඕනේ. තාම එහෙමද පුතේ? පේනවා සර් හරි පේන්නේ නැහැ කිව්ව දරුවන්ට දැන් හරිද? තාම නෑ කවුද පුතේ පසන්දි නේද? තාම පේන්නේ නැද්ද පුතේ? තාම නෑ තාම නෑ. පේනවා සර් පුතේ පසන්දි මං කියන දේ ඇහෙනව නේද ඔයාට? ඔව් හරි එහෙනම් පුතේ ඔයා අභ්‍යාසය චෙක් කරගන්න මම මේවයි ෆොටෝස් ඔයාලට ගෲප් එකට දාන්නම්. හරිද? මේ කොටස් වල ෆොටෝස් මම ගෲප් එකට දාන්නම්. හැබැයි පුතේ පේන්නේ නැති වෙන්න විදියක් නැහැ. මොකද මම මෙහෙන් මුකුත්ම කරලා නැහැ. හරිද? ඒ නෙට්වර්ක් ගැටලුවක් තියෙන නැත්තේ අනිත් දරුවන්ට පේනව නේද? අනිත් අයට ගැටලුවක් නැහැ නේ. ගැටලුවක් නෑ සර් පේනවා හොඳයි. හරි. එහෙනම් අපි බලමු හොඳට අහගෙන ඉඳලා උත්තර ටික අපි හදාගමු. මම මේවයි ෆොටෝස් ගෲප් එකට දාන්නම්. හරි. සර් අර මේ වචන 100 දැම්මද දැන්? නැහැ පුතේ තාම මේක දැම්මේ නැහැ. Put a full stop, a question mark, or an exclamation mark after each sentence. මේ හැම එකකටම පුතේ යොදන්න කියන්නේ. excuse me sir ඔව් පුතේ. සර් ස්ක්‍රීන් එක පේන්නේ නැති වෙලා මටත් තිබ්බ ඒක මේ ලීව් වෙලාවම හරි ලීව් වෙලාවම හරි ගියා. yes sir හරි thank you. අනිත් දරුවොත් පොඩ්ඩක් try කරන්නකෝ එහෙම සැරින් සැරේ ලීව් වෙන එක කරදරයි. ඒක පුතේ වෙන්නේ signal අවුලක් නිසා. හරිද? ඒක ඇති වෙන්නේ network ගැටලුවක් නිසා. හැබැයි මගේ නෙවෙයි. මගේ පැත්තෙන් network අවුලක් නෑ පුතේ. හරි ඔයාලා එහෙම වුණොත් වීඩියෝ එක බලන්න. ඒ දේවල් වලින් හරි මේක cover කරගන්න උත්සාහ කරන්න. හරි. ඊළඟට තියෙනවා their pet is a cat. ඔව්. pet කියලා නෙවෙයිනේ තියෙන්නේ එහෙනම් ECT කියලා තියෙන්නේ ස්ක්‍රීන් එක ECT. සර් පළවෙනි වාක්‍යය ඉර වැදිලා CIR කියලායි තියෙන්නේ. PCT කියලා තියෙන්නේ මොකද්ද පුතේ වැදලා තියෙන්නේ පළවෙනි එක ECT කියලා. PCT කියලා සර් වැදලා තියෙන්නේ. ඉර වැදිලා නෑ. CIR කියලා වැදිලා තියෙන්නේ. සර් මම පෙන්නන්නද පෙන්වන්නකෝ පුතේ. ඕකේ සර් ඔය පළවෙනි වචන සර් පෙට් කියලා තියෙන්නේ. ඔව්. ඒකේ අපේ C කියලා තියෙන්නේ සර්. ඒකේ අර ඉර වැදිලා නෑ. සර් කවිෂ පෙන්නුවා කවිෂ් පොඩ්ඩක් ඉන්න බලන්න. pet ඒක පුතේ දෙය කියන එකේද ඔය ගැටලුව තියෙන්නේ? දෙයයි පෙට්ටි එහෙමුනේ කොහොමද පුතේ මේ සර් මම දෙයා කියන එක සර් ඒකත් ඇදලා තියෙන THCIR. ඒකේ සර් E කියන එකට තමයි හරි ඒ පුතේ මෙහෙමයි. ඒ පුතේ ගැටලුව ඇත්තේ හරි නෑ මට පේනවා පුතේ. හරි. ඒකේ ඔය ඉරි ඒවා printing mistake පුතේ. මොකද මේ ටියුට් එක මම මේ පෙරලගෙන ඉන්නේ. මොකද මම මේක යවලා තමයි print එක ගන්නෙ. හරි. එහෙම අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න. එතකොට screen එකේ පේනවනේ. මේ screen එකේ පේන විදිහට ඒ අඩුපාඩු හැදෙන්න ඕනේ. හරි පුතේ කවිෂ හරි. thank you. හරි දැන් අපි බලමු. Their pet is a cat.
ඔවුන්ගේ සුරතලා පූසෙක්. එතකොට පුතේ මේ වාක්‍ය මොකද්ද වෙන්න ඕනේ දේ? හරිද? මේ වාක්‍ය මොකද්ද වෙන්න ඕනේ? අන්තිමට ෆුල් ස්ටොප් එක එන එක තමයි වෙන්න ඕනේ. හරිද? ඒ නිසා අපි කියනවා අන්තිමට ෆුල් ස්ටොප් එක their pet is a cat. ඔන්න ෆුල් ස්ටොප් එක තියුවා. ඊළඟ එක isn't it Monday? එතන වාගේ තිත්තිර ලියන්න ඕනද? ඔව් පුතේ ඔයාලා ලියන්න ඕනේ. ඔයාලා තිත්තිරේ නැවත ලියන්න ඕනේ. අඩුපාඩුව හදලා. ඊළඟට isn't it Monday? පුතේ මේ is වලින් පටන් ගන්නෙ. isn't කියන්නේ is not it Monday. තේරුම එන්නේ පුතේ isn't කියලා අපි කියනවා is not. isn't it Monday? ඒක සඳුදා නෙවෙයිද? එහෙමයි අහන්නේ. හරිද? isn't it Monday සඳුදා නෙවෙයිද? ඒ නිසා මේක ප්‍රශ්නයක් පුතේ. ඒ නිසා අපි යොදනවා question mark එක. හරි. ඊළඟට help, a dog is chasing me. අන්න පුතේ කෙනෙක් කියනවා help, උදව් කරන්න. a dog is chasing me. බල්ලෙක් මගේ පස්සෙන් එලවන් එනවා. එහෙනම් ඒකේ වාක්‍ය අගට full stop. ඊළඟට do you live in මාතර? do you live in මාතර? ඔයා ජීවත් වෙන්නේ මාතරද? මේක පුතේ full stop. හරිද? sorry, question mark. do you live in මාතර? ඔයා ජීවත් වෙන්නේ මාතරද? මේක ප්‍රශ්නයක්. ඒ නිසා අපි ප්‍රශ්නාර්ථ ලකුණ යොදනවා. ඊළඟ එක this game is boring. this game මේ ක්‍රීඩාව is boring. පුතේ boring කියන්නේ මොකද්ද? කම්මැලි කියන්නේ අන්න හරි. අපි boring කියන වචනේ පාවිච්චි කරනවා කම්මැලි. අපෝ මේක මහ එපා කරපු වැඩක් නේ. අපි එහෙම කියන්නේ ඔය boring කියන වචනේ. this game is boring. මේ වචනය මේ තේරුම තමයි මේ වචනේ හරි එපා වෙලා මං හරි අකමැත්තෙන් මේක කරන්න කියන එක. එතකොට මේක වාක්‍යයක් නිසා අගට full stop. හරි. ඊළඟ එක how old are you? how old are you? පුතේ how කියන්නේ ඒකෙන් අපිට අඳුන ගන්න පුළුවන් මේක ප්‍රශ්නයක්. ඒ නිසා how old are you? මේක අගට question mark. ඊළඟ එක did she prepare meals? did වලින් පටන් ගන්න පුතේ. did she prepare meals? අය ආහාර වේල සකස් කළාද? prepare කියන්නේ සකස් කරනවා. meals කියන්නේ ආහාර වේල. එතකොට ඇය ආහාර වේල සකස් කළාද? මේක ප්‍රශ්නයක්. ඒ නිසා question mark. ඊළඟට I am very tired. මට හරි මහන්සි. I am very tired. මේක වාක්‍යයක්. ඒ නිසා full stop. I don't like it. මම ඒකට කැමති නෑ. මේකත් වාක්‍යයක්. ඒ නිසා full stop. ඊළඟ එක 10 වෙනි එක are you hungry now? දැන් ඔයාට බඩගිනීද? are you hungry now? මේක ප්‍රශ්නයක්. ඒ නිසා question mark. මේකෙදි පුතේ අපිට ගැටලුවක් තිබුණේ නැහැ. මොකද මෙතනදී අපිට පේනවා මේවා ප්‍රශ්න. is කියන්නේ ප්‍රශ්නයක්. ඉතින් ප්‍රශ්නාර්ථ ලකුණ. do කියන්නේ do වලින් පටන් ගන්නවා ඒක ප්‍රශ්නයක්. how වලින් පටන් ගන්නවා ඒක ප්‍රශ්නයක්. did වලින් පටන් ගන්නවා ඒක ප්‍රශ්නයක්. are වලින් පටන් ගන්නවා ඒක ප්‍රශ්නයක්. එතකොට මේ highlight කරපු වචන වලින් පටන් ගන්නවා කියන්නේ ඒවා ප්‍රශ්න. ඒ නිසා පුතේ අපිට ලේසියෙන් විරාම ලකුණු ටික යොදන්න පුළුවන්. අඩුපාඩු හදා ගන්නකෝ. සර් ඔව් පුතේ. සර් highlight කරපුවා අපිට highlight කරගන්න ඕනද? ඕනේ නැහැ පුතේ. ඔයාලට මම වචන ටික දුන්නානේ. ඒ ටික මතකයේ තියාගන්න අනිවාර්යෙන්. හරිනේ? ඒ වයින් පටන් ගන්න ඕන නම් ඒවා ප්‍රශ්න. highlight කරගත්තත් කමක් නැද්ද? ඉවරයි සර්. ඉවරයි සර්. හරි. එහෙනම් අපි යන් පුතේ ඊළඟ ඇක්ටිවිටි එකට. ඒකෙන් පස්සේ මොකද්ද පුතේ දුන්නේ? activity 4 activity 4 activity 4 ඒ කියන්නේ අර දිග ඡේද තියෙන එක නේද? නෑ සර් ඊට උඩ අර පහුනේ. ඊට උඩ වාක්‍ය ටික නිර්මාණය කරන එක. ඔය ටික තමයි. අන්න හරි. අපි චෙක් කරමු ඒ වාක්‍ය ටික නිර්මාණය කරන එක. හරි. පැත්තේ තියෙනවා සර්. අපි මේක එක එක්කෙනාගෙන් අහමු. හදපු වාක්‍ය කොහොමද කියලා. හරි. හා සර්. අපි එහෙනම් පළවෙනි එක කාගෙන්ද අහන්නේ? සර් මගෙන්. හරි. සර් මගෙන්. ඔන්න විනුලි අත උස්සන් ඉන්නවා. ඉතින් අපි විනුලිගෙන් අහමුකෝ.
දැන් අනිත් අය අත උස්සන් ඉන්න එපා පුතේ. හරිද? මොකද ඔක්කොම අත උස්සන් ඉන්නේ දැන් මට පේනවා. ඒ නිසා උත්සාහන try කරනවා වීඩියෝ එක on කරපු අය. වෙනුලි කියන්නකෝ උත්තරේ. I am 11 years old. අන්න හරි very good. මේක පුතේ වාක්‍ය නිර්මාණය වෙනවා I තමයි පටන් ගන්න වචනේ. එතකොට I am මම වෙනවා මොකද්ද වෙන්නේ? 11ක් years 11 years old මට වෙනවා වයස අවුරුදු 11ක්. I am 11 years old. ඊළඟ මං කියන්න. හරි කියන්නකෝ එහෙනම්. විමාශනේ කියන්න. We are from Sri Lanka. Yes, very good. ඊළඟ එක මට. අපි පුතේ from කියලා කියනවා. හරි හරි දැන් ඔහොම කිව්වම පුතේ ඉතින් මම දන්නවා ඒක අනිත් අයටත් උන disturb නේ. එතකොට කියන එක ඇහෙන්නේ නැහැ. මං අහන්න දරුවා කියන්නේ. මේකේ ආ තියෙනවා ශ්‍රී ලංකා තියෙනවා we තියෙනවා from තියෙනවා. මේක හදන විදියත් පුතේ මෙහෙම චුට්ටක් අපි කතා කරමුකෝ. හරිද? මේක හදන විදියත් අපි කතා කරමු. එතකොට ආ කියලා කියන්නේ පුතේ ඒක වචන ඒවත් එක්ක යෙදෙන එකක්ද බහුවචන ඒවත් එක්ක යෙදෙන එකක්ද? බහුවචනයවත් එක්ක. බහුවචන ඒවත් එක්ක. එතකොට පුතේ ශ්‍රී ලංකා කියන එක්කෙනත් එක්ක යාළුව ගන්න බෑ. එතකොට ආ කියන එක්කෙනා ගැලපෙන්නේ we කියන එකත් එක්ක. හරිද? එතකොට වාක්‍යයක් පටන් ගන්නකොට මුලින්ම ලියන්න ඕන පුතේ ක්‍රියාව කරන කෙනානේ. එතකොට ක්‍රියාව කරන කෙනා හෝ ඒකේ ප්‍රධාන කෙනා කර්තෘ. එතකොට මේකෙදි කර්තෘ කියන්නේ we එක්ක ගැලපෙන්නේ ආ. we are ශ්‍රී ලංකා from කියන්න බෑනේ. අපි ආවේ ශ්‍රී ලංකාවෙන්. we are from Sri Lanka. we are from Sri Lanka. ඔව්. මේ ඒ දෙවෙනි ක්වෙස්චන් එකක් හදන්න කොහොමයි ඒකේ? ඒකේ ප්‍රශ්නයක් හදනවා නම් පුතේ හරි ලේසි. මෙන්න මේ ආ කියන එක මොකට ගන්නද? මම ඒක කියන්න. හරි. මේකෙදි පුතේ හැබැයි ප්‍රශ්නය හදන්න බෑ. ඒකට හේතුව තමයි පුතේ ඔයාලට පේනවා වාක්‍ය මුලින් එන්න ඕන එක මොකක් විදියටද මේවයි දීලා තියෙන්නේ. ඔයාලට අඳුන ගන්න පුළුවන් ඒකේ. වාක්‍ය මුලින් එන වචනේ මොකක් විදියටද දීලා තියෙන්නේ? සර් මං ඊළඟ එක කියන්නද? පුතේ මේක හරි ඊළඟ එක අන්න හරි. සර් මං කියන්නද? හරි අන්න උත්තරේ පුතේ. ඔයාට පේනවා මේ වාක්‍යවල මුලින්ම යෙදෙන එක්කෙනා දීලා තියෙන පුතේ capital අකුරකින් පටන් ගන්න වචනයක් විදියට මේ we capital W ඊළඟට I capital. එහෙනම් මේකත් ලේසි. I කියන එකෙන් තමයි පටන් ගන්න වෙන්නේ. හරි. ඒ නිසා මේකෙදි අපිට සිද්ධ වෙනවා ඒ වචනයට මූලිකත්වය දෙන්න. හරි ඊළඟ එක කියන්න. කියන්නකෝ. සර් මං කියන්නද? ඔතේ හරි ඔයාලට මම chance එක දෙනවා. දැන් ඔයාලා හැමෝම ඔහොම අහනකොට ඉතින් ඔය වැඩේ කරන්න බෑනේ. බලලා කියන්නම්. මේක සිත්නිදු කියන්න බලන්න. හරි කියන්න. I'm a student. දැන් සිත්නිදුල ගොඩක් ඉන්නවනේ පාර. හරි අපි එහෙනම් ඒකේ උත්තරේ බාරගමු. අපේ කවුද පුතාගේ එක මේ කියන පුතාගේ එක. ඒකේ I am a student ඒක ලේසිම වාක්‍ය. හරි I am a student. අනේ සර් මම කියන්නම් ඊළඟ එක මම හරි දැන් ඉඳලා එහෙම අහන කට්ටියට දෙන්නේ නැහැ. අපි ඊළඟ chance එක දෙමු. සිනෙත් මට මේකේ තියෙනවා සිනෙත්ම කියලා නමක්. කියන්න පුතේ උත්තරේ. හතරවෙනි එක fourth one. This is my book. Very good. This is my book. මේක ලේසි වාක්‍යයක්. ඒකත් හරි සරලව නිවැරදිව ඒ දරුවා හදලා තියෙනවා. This is my book. This is my book. ඒක වෙනවා මගේ පොත. ඊළඟට අපි chance එක දෙනවා. තෙනුලි සඳ දිනු. It's a nice day. It's a nice day. Hari වාක්‍ය හරි. It's a nice day. It's a nice day. ඒක හොඳ දවසක්. It's a nice day. හරි. ඊට පස්සේ ඔන්න ඔය ටික හදා ගන්නකො. ඊළඟ chance එක අපි දෙමු.
පුතේ ඔහොම කය ගන්න අයට දෙන්නෙම නෑ. හරි ඔන්න දන්නවනේ. මොකද ඉතින් අනිත් අයට ඩිස්ටර්බ් එහෙම කෑ ගැහුවම. අපි අහමු උත්තරේ. පුතේ කාගේ හරි සද්දයක් එනවා. දැන් ඔයාලා හැමෝම ඔහොම මයික් එක ඔන් කරගෙන හිටියම අපිට වැඩේ කරන්න ඩිස්ටර්බ්. දිල්ෂානිදු කියන්න බලන්න දිල්ෂානිදු. Teacher, mother name is Rahul. පුතේ ඒක මට හරියට ඇහුනේ නෑ. Her mother name is Rahul. අන්න හරි. ඒකේ පුතේ පළවෙනි එක්කෙනා අපි තෝරගන්න පුළුවන් පළවෙනියට ඉන්නේ කැපිටල් අකුරකින් පටන් ගන්න එකක්නේ. එතකොට her අපිට ඕක තමයි තෝරන්න වෙන්නේ. එතකොට her කියලා ගන්නවා. හරිද? her කියන්නේ ඇයගේ. එතකොට ඇයගේ මොකද්ද? රහල් කියලානේ තියෙන්නේ. එතකොට නමක් ගැන මේ කියන්නේ. එතකොට මොකද්ද මේ නම? අන්න සහෝදරයාගේ නම. ඒ නිසා අපි හදනවා her brothers. ඇයගේ සහෝදරයාගේ නම. Her brother's name is Rahul. එයාගේ සහෝදරයාගේ නම තමයි රහල්. ඊළඟට ඒක ඔන්න මං කියන්නම්කෝ. මොකද කට්ටිය ශබ්ද කරන නිසා. අපි ඊළඟ එක යනවා. ඊළඟ එකේ උත්තරේ මට දුන්නේ නෑනේ. එහෙනම් ඒක කියන්න බලන්න. ඊළඟ එක. Mr. Kanchana Anis engineer. පොඩි මිස්ටේක් එකක් තියෙනවා. Mr. කාංචන. කාංචන කියලා කියන්නේ අන්න හරි කාංචන වෙනවා හැම වෙලේම පුතේ කතෘට එක තමයි ක්‍රියාව කරන කෙනා එක්ක තමයි එහෙම නැත්නම් වාක්‍යයේ ප්‍රධාන සබ්ජෙක්ට් එක මූලික කතෘ එක තමයි අපි මේ am is was were ඊට පස්සේ can could ඔය වගේ වචන ඕන එකක් යොදන්නේ. එතකොට මේකේ Mr. කාංචන is කාංචන වෙනවා. කවුද මේකේ කාංචන වෙන්නේ? අන ඉංජිනියර් කෙනෙක්. එතකොට an engineer. හරිද? an engineer. මට අනිත් එක හරි. Mr. Kanchana is an engineer. හරි ඉමත් කියන්න බලන්න. My teacher's name is Mrs. Fatima. හරි නියමයි. එතකොට ඒකේ පුතේ උත්තරේ එන්නේ එක ලේසි. හරිද? ඒක නෙවෙයි ඔක්කොම ටික ලේසි. ඒ දරුවා හරියට මේක අඳුනගෙන තියෙනවා. My teacher's name මගේ ගුරුවරයාගේ නම. My teacher's TEA. My teacher's name මගේ ගුරුවරයාගේ නම වෙනවා is Mrs. Fatima. මේක හදන්න පුළුවන් තව විදියක් කවුරු හරි දරුවෙක් දන්නවද? මේක හදන්න පුළුවන් තව විදියක් දන්නවා සර්. කියන්න බලන්න. My teacher My class teacher is Mrs. Fatima. Mrs. class Fatima. teacher කියලා නෑනේ. Fatma is my teacher. Fatima is my teacher. Mrs. Mrs. Fatima is my teacher's Mrs. Fatima is my class teacher. හරි. Fatima අපි ඒකේ is my teacher's name. හරි. හැමෝම ඕක කිව්ව පුතේ හරියට ඇහෙන්නේ නැහැ. අපි අහමු. හරි දැන් Teacher Fatima, my teacher. හරි සද්ද නතර කරන්න. Fatima is Mrs. stop. Fatima is my teacher. හැබැයි පුතේ ඔන්න මයික් බ්ලොක් කරනවා හොඳේ. දැන් නවත්තන්න කිව්වමත් ඉවර වෙන්නේ නැහැ. ඔක්කොමල කියනවා. හරි. අපි ඒකේ උත්තරය අහමු. කවුද? අනිත් මං කියන්නම්කෝ. අර මුලින්ම ඇහෙන්නේ කියන්නේ ඇහෙන්නේ නැහැ කියලා කිව්වේ කවුද දරුවා? ඒ දරුවාට දැන් හරිද? පේනවද? අනිත් මං කියන්නම්. හරි මේක හදන්න පුළුවන් ඊළඟ ස්වරූපේ මං කියන්නම්. දැන් ඔන්න සද්ද ටික අඩු වෙච්ච නිසා මේකේ පුතේ අපිට පුළුවන් මේ නම ඉස්සරහට ගන්න. හරිද?
මෙන්න මේ තියෙන නම ඉස්සරහට අරගෙන මේ කොටස ඒකෙන් ප්‍රශ්නේ හදන්න පුළුවන්. ඒක ගත්ත ගමන් පුතේ මිසස් ෆාතිමා කියන එකත් එක්ක ඉස් කියන එක්කෙනාවත් ගන්න වෙනවා. මේ දෙන්න ඉස්සරහට ගත්තම අලුතෙන් අපිට වාක්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම. හරිද? මිසස් ෆාතිමා හරිද? ඒක තමයි නම. ෆාතිමා is my class teacher's name. Sorry, is my teacher's name. ඔව් හරි පුතේ. පස්සන්දි මම ඔයාගෙන් තමයි උත්තරේ අහන්න ගියේ. පේන්නේ නැහැ කියලා කිව්වෙත් ඔයානේ. මට එකපාරේ නම මතක වුණා පුතේ. ඒකයි උනේ ඇත්තටම. හරි. මම ඒකයි කිව්වේ පේන්නේ නැති දරුවා කවුද කියලා. හරි. ඊළඟ එක sorry. ඊළඟ එක මං කියන්නම්. කියන්න පුතේ. අනේස මට හරි සේනුගේ අන්තිම එක ඔයාට දෙන්න. Students in 35 my class. ආයි චුට්ටක් කියන්න පුතේ. සට ඇහුන්නේ There students are 35 in my class. චූටි මිස්ටේක් එකක් තියෙනවා. Class. චූටි එකක්. මං කියන්න. හා කියන්නකෝ. There are in 35 students my class. ඒකෙත් චූටි වැරද්දක් තියෙනවා. පුතේ දෙයා තියෙනවනේ ඔන්න අහගන්න හැමෝම. මේකේ දෙයා කියලා තියෙනවා. 35 students in my class. හරි. සමහර දරුවන්ගෙන් ඇහුණා හරි උත්තරේ. My class. එතකොට පුතේ මේකේ පළවෙනියට එන්නේ දෙයා. දෙයා එක්කෙනවා ආ. මොකද ගොඩක් ගැනනේ මේ කියන්නේ. There are 35 THIRTY 35 හරිද? ඒක තමයි ඊළඟට එන්නේ. There are 35 students in my class ඔන්න කොහොමයි පුතේ වාක්‍ය හැදෙන්නේ. සමහර දරුවෝ මේකේ in සහ ආ මාරු කරලා තිබුණා. ඒ වගේ අඩුපාඩු තිබුණා මේකේ. There are 35 students in my class. මගේ පන්තියේ ශිෂ්‍යයෝ 35ක් ඉන්නවා. හරි ඊළඟ එක සෙනුගේ. Their man is near the gate. චූටි තැනක් මාරු වෙනවා. මම කියන්න. තා කියන්න බලන්න. ඉෂාරා. There is a man near the gate. හරි. ඒකේ පුතේ දෙයා එනවා. Near the gate. THERE දෙයා. එක්කෙනෙක් ගැන මේ කියන්නේ. එතකොට පුතේ දෙයා වලට පස්සේ ඉස් එනවා. There is a එක්කෙනයි කවුද මේ? There is a man. ඉන්නවා මිනිසෙක්. There is a man. කොහෙද මේ මිනිසයා ඉන්නේ? ගේට්ටුව ගාව. එතකොට එනවා near the gate. Near the gate. හරි. දැන් අඩුපාඩු ටික හදාගන්න. හරි සර්. I'm weak. හරි. There is a man near the gate. සර්. Okay good. දැන් අපි යමු පුතේ. Very good. ඔක්කොම හරි නම් හොඳයි. චූටි අඩුපාඩු තියෙනවා හදාගන්න. චුට්ටක් ඉන්නකෝ. අපොයි පුතේ මම ඒක ක්ලියර් කරානේ. පොඩ්ඩක් ඉන්න බලන්න. හරි. අඩුපාඩු ටික ඉක්මනට හදාගන්නකෝ. හරි සර්. මගේ ඔක්කොම හරි. සර්. හරි good. එකක් වැරදි. අන්තිම එක වැරදි. චූටි අඩුපාඩුවක් කියන්න එපා. හරි. හරි නේද පුතේ එහෙනම්? හරි සර්. හරි. අපි යන් ඊළඟ එකට පුතේ වෙලා ගියා. ඒ නිසා අපි ඉක්මනින් ඊළඟ ටිකට සාකච්ඡා කරන්න යමු. මම හිතන්නේ ඊට පස්සේ දුන්නේ ඡේද. දැන් ඔන්න කවුරුත් කතා කරන්න එපා. මම full stop හරි punctuation mark එක අදාළ විදියට මම කියනවා. කියාගෙන යද්දි මම මේක මේකෙම දාගෙන යනවා.
ඒ නිසා ඒ අවශ්‍ය තැන්වල විරාම ලකුණු තමයි යොදන්න තියෙන්නේ. ෆුල් ස්ටොප් තමයි යොදන්න තියෙන්නේ. ඒ නිසා හරි ලේසි. ඒ ෆුල් ස්ටොප් එකේ එන තැන්වල මම ෆුල් ස්ටොප් එක වෙනුවට ඊතලයක් දාන්න. හරිද? ෆුල් ස්ටොප් එක වෙනුවට ඊතලයක් දාන්න. මොකද ෆුල් ස්ටොප් එක හරියට පේන්නේ නැති නිසා. ඔයාලා ඊතල දාන්න එපා. Lakshman Kadiragamar was a Sri Lankan diplomat, politician and a lawyer. ඊට පස්සේ ඔයාලට පේනවා පුතේ කෙලින්ම තියෙන්නේ කැපිටල් අක්ෂරයකින් පටන් අරගෙන. ඒ නිසා අපිට කියවගෙන යද්දි දැනෙනවා එතනින් ඒ වාක්‍ය ඉවරයි කියලා. හරිද? එතකොට අපිට එතෙන්ට තමයි ෆුල් ස්ටොප් එක තියන්න වෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට තමයි ෆුල් ස්ටොප් එක එන්නේ. එකක්. මේකේ තේරුම මොකද්ද පුතේ? Lakshman Kadiragamar නමක් was a Sri Lankan diplomat. දරුවන්ට අමාරු නම් වචනයක්. මං හිතන්නේ අමාරුයි කියන්නේ ඔය ළඟපාත ඉන්න අයියා කෙනෙක් අක්කා කෙනෙක්ගෙන් ඇහුවා. අන්න හරි. ඒකේ තේරුම හරි පුතේ මං කියනවා. ඒක ඇහුවත් ඔන්න දන්නේ නැති වෙන්න පුළුවන්. ඩිප්ලොමැට් කෙනෙක් කියන්නේ කවුද පුතේ? දැන් අපිට ඩිප්ලොමැට් කෙනෙක් වෙන්න පුළුවන් නම් හරිද? අපිට ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් එහෙම හදාගන්න පුළුවන් නම් නියමයි පුතේ. එයාපෝට් එකේදීවත් කීයටවත් චෙක් කරන්නෙත් නැහැ. ඊට පස්සේ ඕන රටකට ඇතුල් වෙන්න පුළුවන්. හරි අපිට ආරක්ෂාව තියෙනවා. සමහර වෙලාවට අපිට ඒ අදාළ රටේ නීතියෙන් අවසර ගන්න බෑ. ඒක සෝරි අත්අඩංගුවට ගන්න බෑ. හරි ඔය වගේ වාසි ගොඩක් තියෙනවා. ඩිප්ලොමැට් කෙනෙක් කියන්නේ පුතේ රාජතාන්ත්‍රිකයෙක්. හරිද? රාජතාන්ත්‍රිකයයි කියන්නේ රජයේ වැඩවලට එහෙට මෙහෙට යන පුද්ගලයෙක්. හරි රාජතාන්ත්‍රිකයෙක් ඔය ඉන්නේ මේ තානාපතිවරු වගේ. හරි තානාපති කෙනෙක් වගේ වෙන්න පුළුවන් නම් පුතේ නියමයි. කවදා හරි ඔයාලගෙන් කෙනෙක් වෙනවා නම් හොඳයි. එතකොට ඒක හොඳම එකක් gold color job එකක්. හරි gold color white collar නෙවෙයි gold collar job එකක්. එතකොට අපි කියනවා අර හොඳම ගණ එකක්. මොකද රාජතාන්ත්‍රික පාස්පෝර්ට් එකක් ලැබෙනවා. ඔයාව ඔව් පුතේ කියන්නකෝ. සර් වීඩියෝ එක දානවද? ඔව් පුතේ දානවා. සර් ඔව්. පොලිටිකේෂන් කියන්නේ මොකද්ද? ඊළඟ වචනේ politication නෙවෙයි politician. හරිද? politician කියන්නේ politician පුතේ මේක P O L I poly T I T Cian CIAN politician දේශපාලඥයා diplomat රාජතාන්ත්‍රිකයෙක්. excuse me sir. ඔව් පුතේ. sir ඔය දැන් full stop ටිකක් තියුවේ එක ඔව්. ඒ එක තැන් වලට හරි දාන්න ඕනද නැත්නම් ඡේදෙටම එක හරියක් දාන්න? නෑ පුතේ එක තැන් වලට හරි දාන්න ඕනේ. එතන ෆුල් ස්ටොප් එක හරියට ඔයා තියලා තියෙනවා නම් එතෙන්ට චූටි හරියක් දාන්න. වැරදි නම් ඔයා තියපු විරාම ලකුණ ගාවින් වැරද්දක් දාලා එතෙන්ට හරි එක තියාගන්න. හරිද? විභාගෙදිත් බලන්න එහෙමයි මුළු ඡේදෙටම එකක් නෙවෙයි. ඒ ආධාර විරාම ලකුණට එක ලකුණ ගන්න ඔයාට හම්බ වෙනවා විභාගෙදි. හරි. Lakshman Kadiragamar was a Sri Lankan diplomat, politician and a lawyer. කවුද පුතේ lawyer කෙනෙක් කියන්නේ? ඒක නම් දන්න ඔයාලා. නීතිඥවරයෙක්. නීතිඥවරයෙක්. ඊළඟට තියෙනවා he was born on the 12th of April 1932 in Colombo. මෙන්න මෙතෙන්ට පුතේ full stop එකක් එනවා. එයා ඉපදිලා තියෙනවා 1932 අප්‍රේල් 12 වෙනිදා කොළඹදී. ඔව්. born කියන්නේ මොකද්ද? born කියන්නේ පුතේ ඉපදුනා කියන එක. හරිද? he was born ඔහු ඉපදුනා ඒකයි අදහස. he was born. ඊළඟ එක he studied at Trinity College Kandy. එයා ඉගෙන ගත්තා he studied at Trinity College Trinity විද්‍යාලයෙන් මහනුවර තියෙන. ඒ වගේම කමා එකකට පස්සේ තියෙනවා University of Ceylon ලංකා විශ්වවිද්‍යාලයෙන් and at Balliol College Kandy ඒ වගේම නුවර තවත් විද්‍යාලයකින් හරිද Balliol College එකකින් ඉගෙනගෙන තියෙනවා. මෙන්න මෙතෙන්ටත් full stop එකක් ඕනේ. He served as Minister of Foreign Affairs. He served. පුතේ served කියන වචනේ දන්නේ නැති දරුවෙක් ඉන්නව නම් ලියන්න පුළුවන්.
served මෙන්න excuse වචනේ me පුතේ. sir ඔව්. sir politician කියන එකේ තේරුම මොකද්ද? දේශපාලඥයා. politician කියන්නේ දේශපාලඥයා. එතකොට ඊළඟ එක බලමු මේ වචනේ මම දැන් highlight කරපු එක මෙන්න මේක. he served ඔහු සේවය කළා. හරිද? as minister of foreign affairs. කවුද පුතේ minister of foreign affairs කියන්නේ? minister කියන්නේ minister කියන එක නම් දන්නවා ඇති. කවුද minister? ස්ක්‍රීන් එක පේන්නේ ඇමති පසන්දී අනිත් දරුවන්ට පේනවද? ඔව් සර් ඔව් සර් පසන්දි චුට්ටක් ෆෝන් එක එහෙට මෙහෙට හරවලා බලන්න. සවුඩ් කියන්නේ මොකක්ද? served කියන්නේ සේවය කළා. ලිව් වෙලා ජොයින් වෙන්නේ නේද හරියට ඒත් පුතේ ලීව් වෙලා ජොයින් වෙන්න කිව්වත් ඒත් කරදරයිනේ පුතේ. ඒක නෙට්වර්ක් ගැටලුවක් තමයි ඇත්තේ. සර් මගේ නම කරන්නේ ඒකට වෙනදාට එහෙම වෙන්නේ නැහැ zoom නේ. කරන්නේ කියන්නේ මොකද්ද පුතේ? කරන්නේ කියන්නේ සර් ඇහුන්නේ නැහැ බිමාෂ. zoom කරන්නේ කියන්නේ සර් zoom කරොත් හරියනවද? ඔව් සර් නෑන්සා පේන්න zoom කරන්න ඉරියක් තියෙන්නේ සර් කම්පියුටර් එකේ නම් කරන්නේ උඩින් වටෙනවා zoom කරන්න එක කම්පියුටර් එකේ වාගේ Windows වල වෙනසක් තියෙනවද? excuse me sir ඔව් පුතේ. සර් මෙයාට ලීව් වෙලා ආයෙ එන්න කියන්නේ පොඩ්ඩක් බලන්න. ලීව් වුණාට පස්සේ හරි ගියා. ලීව් වුණාට පස්සේ හරි ගියා. ඔව් සර්. සර් මගෙත් එන්න හරි ගියේ. පුතේ පස්සදී මෙහෙමයි වෙනදට මම දන්නවා දරුවට එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. හරි පොඩ්ඩක් සිග්නල් මොන හරි ප්‍රශ්නයක් ඇති. ඉතින් මගේ පැත්තෙන් එරර් එකක් නැහැ පුතේ. චුට්ටක් හැම වෙලේම ටක් ගාලා ලීව් වෙලා ආපහු ලොග් වෙන්න. එතකොට ඔක හරි. එහෙම ඇවිත් මොන හරි අහගන්න බැරි වුණොත් මට කියන්න මම ආයි කියන්න. හරි. ඉතින් ටෙක්නොලොජි එකේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. මේ දවස්වල කොහොමදත් Zoom එකේ ගොඩක් errors තියෙනවා පුතේ. ක්ලාස් කරද්දී අපිට ඒක දැනෙනවා. අපේ පැත්තෙන් ඔක්කොම ක්ලියර් කරා වුණත් දැන් අනිත් අයට පේන්නේ නැති ගැටලුවක් මොන හරි තියෙනවද නැහැනේ? අනිත් අයට පේනවනේ. හරි good. ඔය network ප්‍රශ්නයක් තියෙනවා බලමු. හරි. ඊට පස්සේ පුතේ served කියන්නේ සේවය කළා. minister කියන්නේ ඇමති. හරිද? minister කෙනෙක් කියන්නේ ඇමති කෙනෙක්. මොන ඇමති කෙනෙක් විදියටද මෙයා සේවය කරේ? of foreign affairs. පුතේ foreign affairs කියන්නේ විදේශ කටයුතු. very good. එහෙනම් මට කියන්න හොඳ දරුවගේ youth affairs කියන්නේ මොනවයි? youth 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 affairs. හරි. youth affairs කියන්නේ පුතේ තරුණ කටයුතු. හරිද? එතකොට තරුණ කටයුතු youth affairs තරුණ කටයුතු. foreign affairs කියන්නේ මොකද්ද? විදේශ කටයුතු. foreign affairs කියන්නේ විදේශ කටයුතු. අපි ඒකටම ගැලපෙන තව වචනයක් බැලුවා youth affairs. youth affairs කියන්නේ තරුණ කටයුතු. ඒ ඇරෙන්න පුතේ සාමාන්‍යයෙන් ඔව් පුතේ සර් ඊයෙන් තියෙනවා කියවනේ දාමතර පන්තියක් ඇයි ඒක තිබ්බේ නැත්තේ? ඊයේ පුතේ සර්ට හදිසියේ වැඩ වගේක් තිබුණා. ඒකයි ක්ලාස් එක තිබුණේ නැත්තේ. හරි. සාමාන්‍යයෙන් මේ හවස ටයිම් එකේ පුතේ තියෙනවද ඒ වගේ ගැටලු වෙනවා. මම එහෙම තියෙනම් පුතේ මැසේජ් එකක් දානවා. හරි. සිකුරාදා හවස ක්ලාස් එක තියෙනම් මම මැසේජ් එකක් දානවා. හරිද? ඒක 6ටනේ දාන්න. හරි සර් thank you තිබුණොත් තියෙන්නේ 6ට පුතේ. හරි. youth affairs කියන්නේ තරුණ කටයුතු. දැන් එහෙම ඇරෙන්න පුතේ මට කියන්නකෝ affairs කියන වචනේ තේරුම. හරි. දැන් අහන්න. අපි ඔතන youth affairs කියනකොට තරුණ කටයුතු. foreign affairs කියනකොට විදේශ කටයුතු. හැබැයි පුතේ affair එකක් කියන එක අපි වෙනම ගත්තොත් ඒකේ අදහස සම්බන්ධය. හරිද? affairs කියලා කියන්නේ සම්බන්ධතා. හරි? එක එක අය අතර තියෙන සම්බන්ධතා affairs. වෙනුලි මොකද නටන්නේ? හරි? ඊළඟ එක ඊට පස්සේ තියෙනවා of Sri Lanka from 1994 to 2004.
1994 ඉඳලා 2004 වෙනකන් අවුරුදු 10ක් මෙයා ඉන්නවා ලංකාවේ විදේශ කටයුතු ඇමති විදියට. එතකොට පුතේ මෙන්න මෙතනදී ආයි අපිට ෆුල් ස්ටොප් එකක් ඕනේ කරනවා මෙන්න මෙතෙන්ට. ඊළඟ එක he was a great son of the soil. We respect him for his good work. මෙන්න මෙතෙන්ට පුතේ ආයි ෆුල් ස්ටොප් එකක් එනවා. He was a great son of the soil. මොකද්ද පුතේ ඒකේ තේරුම? Great son of a soil. මේක පුතේ ඔයාලට ගොඩක් තියෙනවා දේවල් ඉගෙන ගන්න. හරි. A great son of a soil. මෙන්න මේ ප්‍රකාශනයේ තේරුම මොකද්ද පුතේ? සාමාන්‍යයෙන් වචන ටික හිතුවොත් great කියන්නේ මොකද්ද පුතේ? හොඳයි. අන්න හරි හොඳයි විශිෂ්ටයි. son කියන්නේ පුතා. අන්න හරි පුතා. ඊට පස්සේ of the soil. soil කියන්නේ මොකද්ද? වැලි. හරි soil කියන්නේ. එතකොට පුතේ මොකද්ද මේකේ අදහස? සිද්ධ පස. මේකේ අදහස මොකද්ද? එතකොට මෙයා පසේ විශිෂ්ට පුතෙක්ද? ඒ කියන්නේ ගැටිස්සෙක් වගේ සත්ත්වෙක් වෙන්නේ නැති. හරි. මොකද්ද මේකේ අදහස පුතේ? ඔව් පරිසරයට ගොඩක් මේක පුතේ ඇත්තටම මෙහෙම පරිසරය කියන අදහසට වඩා එහා එකක් තියෙනවා. ඔව් පාසට හොඳ මිහිතලයට අන්න හරි මිහිතලයටත් වඩා පුතේ මේකේ අදහස ටිකක් ගැඹුරුයි. හරිද? මේක ඔයාලට හිතෙන අදහසට වඩා එහා ගියපු අදහසක් තියෙනවා. සාමාන්‍යයෙන් පුතේ මෙතන තේරුම තමයි great son of the soil කියන්නේ. එයා ඉඳපු බිම තියෙනවා. ඔව් පුතේ. සර් මේකේ තේරුම මොකද්ද? මොකද පුතේ? ඔය ඇඟිල්ල තියලා පෙන්නන්නකෝ ස්ක්‍රීන් එකේ මට ඔක්කොම ටික පේනවනේ. ඒ පාර මට පෑනක් නේ පුතේ පේන්නේ. වචන ගාවට ඇඟිල්ල තියන්නකෝ. දැන් ලං කරන්න. served S E R V E D served කියන්නේ පුතේ සේවය කළා. මේ බය නැතුව වචන කියවන්න හොඳේ. බය නැතුව කියවන්න පුතේ අකුරු හරි කියන්න S E R V E D එහෙම නැත්නම් sir S E R sir V E D served served. එතකොට served කියන්නේ සේවය කළා කියන එක. හරි. පුතේ ඉමාෂා ඔයාටත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද වචනවල? soil කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? සර් තව වචනයක් තියෙනවා. soil කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? මිනිස්ටර් කියන්නේ මොකද්ද සර්? soil සාමාන්‍යයෙන් soil කියන්නේ පුතේ පස. හරිද? සාමාන්‍යයෙන් soil කියන්නේ පස. අර පුතාට තව වචනයක් තියෙනවා කියලා කියනවා. මොකද්ද පුතේ? එතකොට වැලි වලට කියන්නේ කොහොමද? වැලි වලට කියන්නේ පුතේ sand S A N D sand. පුතේ diplomat කවුද දනුක? පුතේ අහන වචනේ diplomat කියන්නේ රාජතාන්ත්‍රිකයා. හරි. දැන් අහමුකෝ. දැන් ඉස්සරහට යන්න. පුතේ great son of a soil කියලා කියන්නේ එයා තමන්ගේ රටට එහෙම නැත්නම් තමන් ජීවත් වෙච්ච භූමියට විශිෂ්ට සේවයක් කරපු පුද්ගලයෙක් කියන එක. හරිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න පුතේ දිග තේරුමක් ඒකේ තියෙන්නේ. ඇත්තටම එයා තමන් උපන් බිමට හරිද? උපන් බිමට තමන්ගේ ජාතියට රටට විශිෂ්ට සේවයක් කරපු මිනිස්සෙකුට අපි කියනවා great son of the soil. හරි. සාමාන්‍යයෙන් අපි ඔය great son of the soil කියන එක පාවිච්චි කරන්නේ ඒ වගේ ඇත්තටම ගරු කළ යුතු මිනිස්සුන්ට. හරිද? ගෞරවයක් ලැබිය යුතු තමන්ගේ උපන් දේශයට විශිෂ්ට සේවයක් කරපු අයට අපි කියනවා great son of the soil කියලා. හරි. ඒ ඇරෙන්නේ ඒකේ අදහස පුතේ පසේ මිනිස්සෙක්වත් විශිෂ්ට පසත් එක්ක සම්බන්ධතා තියෙන කෙනෙක්වත් එහෙම මොකුත් නෙවෙයි. හරිනේ? හරි. We respect him ඊළඟ වචනේ හොඳට අහන් ඉන්න පුතේ. මොකද සැරින් සැරේ ඔයාලා එහෙම අර තැන් වලින් වචන අහනකොට අපේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. මම වෙලාව ගොඩක් දෙනවා ලියා ගන්න. එතකොට respect කියලා කියන්නේ මෙන්න මෙතන මේ highlight කරපු වචන තේරුම ගෞරව කරනවා. We respect him for his good work. අපි යාගේ හොඳ වැඩවලට එයාට ගෞරව කරනවා.
හරි. පුතේ විභාගෙදී ඔයාට රචනා මාතෘකාවක් එන්න පුළුවන් famous person in Sri Lanka කියලා. හරිද? famous person in Sri Lanka. ගජමන් ඕන ඔන්න ඒ විදිහේ මාතෘකාවක් ආවොත් පුතේ ඒකට ඔයාට මෙන්න මේ තියෙන මාතෘකා තුනෙන් කැමති එකක් ලියන්න පුළුවන්. හරිද? ඒ තියෙන මාතෘකා මේ තියෙන ඒවායින් කැමති එකක් ඔයාට ලියන්න පුළුවන්. ඒ නිසා මේ පුද්ගලයෝ තුන්දෙනා ගැනම මේ තියෙන ප්‍රකාශනවල තේරුම ලියා ගන්න, මේක කියවන්න බලන්න. හරිද? ඒ නිසා මේ ගැන පොඩි අවධානයක් වැඩිපුර දෙන්න. හරි? ඊළඟ එක අපි යන් ගජමන් නෝනා. හරිද? ගජමන් නෝනා. ඔව්. excuse me sir ඔව්. මේ මා වයි දැන් ආවොත් එහෙම මේ මේක පේපරේට මේ ඕකේ ගජමන් ඕන කියලා ගජමන් ඕනගේ විස්තරෙත් ලියන්න ඕනද? ඒ කියන්නේ පුතේ ඒ කෙනා ගැන රචනාවක් විදියටනේ අපි ලියන්නේ. එතකොට ඔයා ඒ විස්තර ටික ලියන්න ඕනේ. දැන් මේක ඉපදුනේ ඒවා දන්නව නම් එහෙමයි. එයා කරපු සේවය එහෙමයි. දැන් අපි මේ ලක්ෂ්මන් කදිරගාමර් ගැන ඉගෙන ගනිද්දි පුතේ ඒකේ තිබුණානේ එයා කවුද? diplomat, politician and lawyer. නීතිඥයෙක්, දේශපාලඥයෙක්, රාජතාන්ත්‍රිකයෙක්. ඒ වගේ ගජමන් ඕන කියන්නේ කවුද? අන්න ඒ වගේ විස්තර තියෙනවා පුතේ. එයා ගැන විස්තර ඒවා ලියන්න වෙනවා. හරිද? හරි. ගජමන් ඕන අපි ඒක බලමු. කලින් වගේම ෆුල් ස්ටොප් එකෙන් ඕනේ තැන් වලට මං arrow එකක් දානවා. ඔයාලට පේන්න ඕන නිසා හොඳට. Gajaman Nona was a famous Sri Lankan poet. අන්න පුතේ ගජමන් නෝනා කියන්නේ ගජමන් නෝනා වුණා a famous Sri Lankan poet. මෙන්න මෙතෙන්ට full stop එකක් එනවා. එයා කවුද පුතේ? ලංකාවේ poet කෙනෙක් කියන්නේ කවුද? poet? මොකද්ද? poet කියන්නේ මොකද්ද? poet කියන්නේ පුතේ කවියා. poet කවියා. එහෙනම් මට කියන්නකෝ කිවිඳියට කොහොම කියන්නේ? දැන් ඇත්තටම මේ වචනේ පුතේ වැරදි. හරිද? මේ අච්චු පොතේ මේ තියෙන වචනේ වැරදි. මොකද poet කියන්නේ කවියා. excuse me sir ඔව්. sir famous කියන්නේ මොකද්ද? famous කියන්නේ ප්‍රසිද්ධ. ඔය මේකෙදි highlight පුතේ කරලා දැන් තියෙන වචනේ අපි ওই poet කියන වචනේ පාවිච්චි කරන්නේ පිරිමි අයට. හරිද? poet කවියා. හැබැයි වැරද්දක්. ඒ කියන්නේ මේක පුතේ වැරදි නැහැ. හරිද? දැන් අපි චූටි කාලේ ඉඳලා කියනවානේ ඩක් කියලා. ඩක් කියන්නේ කවුද? DUCK ඩක්. ඔව් ගොඩක් දරුවන්ගෙන් ලැබෙන පිළිතුර තමයි පුතේ ඩක් කියන්නේ තාරාව කියන එක. හැබැයි ඩක් කියන්නේ තාරාවට නෙවෙයි. ඔව්. තාරාවිය. හරි. පුතේ එකපාරක් කිව්වම ඇති. මොකද දෙපාරක් විතර කියද්දී සද්ද වැඩි වෙනවා. ඩක් කියන්නේ පුතේ තාරාවිය. තාරාවගේ ගෑනු සතා. ඩ්‍රේක් කියන්නේ ඔය මම ටයිප් කරපු පළවෙනි වචනේ. ඩ්‍රේක් තමයි තාරාව. ඒ වගේ මේක පුතේ දැන් අපි ඔයාලගේ ඉන්නවනේ පන්තියේ නායකයෝ. පන්ති නායකයාට කොහොමද කියන්නේ පුතේ? monitor අන්න හරි මොනිටර්. එතකොට ඔයාගේ දැන් දූලගේ ওই චූටි දූලගේ බැජ් එකේ ගහලා තියෙන්නේ මොනිටර් කියලාද? ඒකත් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරද්දි හරියටම යොදනවා නම් පන්ති නායකයානේ මොනිටර්. අන්න හරි මොනිට්‍රස්. හරිද? මොනිට්‍රස් තමයි වචනේ පන්ති නායිකාව. ඒ වගේ වචන ගොඩක් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න ඕනේ. 11 වසරේදී තමයි හැබැයි ඔය ටික උගන්වන්නේ. හරිද? ඒ කියන්නේ ඔය වගේ ගොඩක් වචන ඩිරෙක්ටර්, ඩිරෙක්ට්‍රස්, මැනේජර්, මැනේජරස් ඊට පස්සේ ඔය විදිහේ ගොඩක් වචන තියෙනවා ස්ත්‍රීලිංග පදේ RESS හැදෙන. කියන්නේ කොහොමද? මොකද පුතේ? කිවිඳියට කියන්නේ කොහොමද? කිවිඳියට කියන එකත් ඔන්න සර් දැන් කියනවා. කවියට කියන්නේ poet. හරිද? එතකොට කිවිඳියට poetress. කිවිඳියට කියන්නේ poetress. ඔන්න ටයිප් කරපු වචනේ poetress. එතකොට පුතේ ඔය වගේ දේවල් තියෙනවා අර වැඩිපුර දැනුම කියන එක. මේක දැනගන්න කිව්වේ දරුවන්ට. මොකද හරියටම දැනගන්න ඕන නිසා. Gajaman Nona was a Sri Lankan famous Sri Lankan poet. Gajaman Nona කියලා කියන්නේ ලංකාවේ විශිෂ්ට කවියෙක්. Her real name ඇත්ත නම was Donna Isabella Cornelia. Donna Isabella Cornelia. එයාගේ ඇත්ත නම ඒක. ඔව්. real කියන්නේ මොකද්ද? real කියන්නේ පුතේ ඇත්ත. හරිද? real කියලා කියන්නේ ඇත්ත.
REAL real කියන්නේ Okay. ඇත්ත. හරි. එතකොට ඉතින් සර් අපි කියන්නේ රියලි කියලා. ඒ really කියන්නේ පුතේ ඇත්තටම. හරිද? really කියන එකේ තේරුම ඇත්තටම. real කියන්නේ ඇත්ත. really කියන්නේ ඇත්තටම. හරි. ඊළඟට පුතේ Donna Isabella Cornelia කියන තැනට full stop එකක් තියෙන්න ඕන. හරි. ඊළඟට she was born on the 10th of March. ඇය ඉපදුනේ මාර්තු 10 වෙනිදා. 1746 1746 in Kolpeti. හරි Kolpeti එක නමක්. හරි. ඒ කොහෙද කියලා නම් ඒ කියන්නේ එක නමක් වෙන විශේෂ එකට කියන සිංහල වචනයක් තියෙනවා කියලා මට අයිඩියා එකක් එන්නේ නැහැ. හරි. Kolpeti. සර් විනාඩියක් ඉන්නවද? ඇයි පුතේ? දැන් හරි සර්. එතෙන්ට full stop එකක් එනවා. හරි. ඒ වාක්‍ය එතනින් ඉවරයි. හරි. ඊට පස්සේ හරිද පුතේ? හරි සර්. හරි. ඊට පස්සේ දරුවෙක් මැසේජ් එකක් දාලා තියෙනවා මේක කොල්පෙටි කියන්නේ කොල්ලු පිටිය කියලා නෑ පුතේ. කොල්ලු පිටියට කියන්නේ slave island. හොඳේ. මට මතක විදියට කොල්ලු පිටිය slave island. ඒක මේක වෙනම නමක්. හරි. She was well known. ඇය ප්‍රසිද්ධයි. පුතේ මෙන්න මේක වැදගත් වචනයක්. well known කියලා කියන්නේ ප්‍රසිද්ධයි කියන එක. හරි. well known මේක highlight කරලා වචන තේරුම ලියා ගන්න. well known ප්‍රසිද්ධයි. She was well known for her ability. Ability කියන්නේ ඇයගේ දක්ෂතාවයට. Ability to write and recite. well known කියන්නේ ප්‍රසිද්ධයි. Ability කියන්නේ දක්ෂතාවය. To write ලියන්න and recite. පුතේ recite කියලා කියන්නේ ගායනා කරන්න. මොකද්ද පුතේ? සර් ආමතර වෙල් එකට එක කියන්නකො සර් තේරුම. පළවෙනි එක well known ප්‍රසිද්ධ පුතේ. හරි සර්. ලියාගත්තා සර්. හරි. පුතේ දරුවෙක් මැසේජ් එකක් දාලා තියෙනවා සර් 8:30ට ඉවර කරන්න පුළුවන්ද මල්ලිට ක්ලාස් එකක් තියෙනවා ලොකු උදව්වක් කියලා. පහ වසරේ සර් පුතේ මල්ලිට chance එක දෙන්න. ඔයා වීඩියෝ එකෙන් අන්තිම චුට්ට බලන්න. හරිද? දැන් 8:36නේ මේ කොටස් දෙක මම මේක සාකච්ඡා කරලා ඉවර කරන්නම්. මේ අභ්‍යාස දෙක සාකච්ඡා කරලා ඉවර කරන්නම්. මල්ලිට chance එක දෙන්න. ඔයා වීඩියෝ එකෙන් පස්සේ උත්තර ටික check කරගන්න. හරි. ඊට පස්සේ ability to recite, write and recite impromptu Sinhala poetry. හරිද? මේකේ කියනවා පුතේ වචන ලියන්න නැති well known ප්‍රසිද්ධ ability කියලා කියන්නේ හැකියාව to write and recite. recite කියලා කියන්නේ ගායනා කරන්න. හරි? ගායනා කරන්න. සර් කියන්නේ මොකක්ද? සර් Google එකේ ගහලා බලුවම එන්නේ කොල්ලු පිටිය තමයි. ඒත් පුතේ ඒකට කියන්නේ slave island. හරි කොල්ලු පිටිය මට මතක විදියට කොල්ලු පිටියට කියන්නේ slave island. හරි කොල් පිටි මම මේක check කරේ නෑ පුතේ. ඉන්න මමත් බලන්නම්. හරි. ability to write and recite impromptu Sinhala poetry. impromptu කියලා කියන්නේ පුතේ සර් රිසයිට් කියන්නේ මොකද්ද? recite කියන්නේ ගායනා කරනවා. වැදගත්. important කියන්නේ වැදගත් පුතේ. impromptu කියලා කියන්නේ වැදගත් නෙවෙයි. ඔයාලා අහලා තියෙනවද පුතේ? දෙන්නෙක් දෙපැත්තට බෙදිලා. හරිද? දෙන්නෙක් දෙපැත්තට බෙදිලා. එහෙම නැත්නම් ඔය musical shows අහගන්නකො පුතේ. musical shows වල එහෙම සාමාන්‍යයෙන් ඔය ඒ වෙලේම හිතලා අර කවි හරි සින්දු හරි කියනවා අහලා තියෙනවද? ඔය තොරංගාවදී ඒ වගේ තැන්වල ඒගොල්ලොන්ට අපි මොනවා හරි දුන්නට පස්සේ ඒගොල්ලෝ ඒ වෙලේම හිතලා හරිද? ඒ වෙලාවෙම හිතලා එයා ඒ වෙලේ කවි ගොඩනගනවා. අපි ඕවට කියන්නේ පුතේ සිංහල වචනේ මොකද්ද?
අර හිටිවන අන්න හරි impromptu සිංහල poetry කියන්නේ පුතේ impromptu කියන වචනේ තේරුම හිටිවන හිටිවන කියන එක. හරි. එතකොට impromptu සිංහල poetry කියන්නේ හිටිවන සිංහල කවි. ඒ කියන්නේ ඒ වෙලේ හිතලා ඒ වෙලේ අදහස් ගොඩනගන්න පුළුවන් කවියක් විදිහට මෙයාට. ඒ ගැන ලොකු දක්ෂතාවයක් තිබුණා කියලා තමයි අදහස එන්නේ. සර් ability කියන්නේ මොකද්ද? එතකොට poetry කියන්නේ කවිද? poetry කියලා කියන්නේ සර් පුතේ ability කියන්නේ මොකද්ද? ability කියන්නේ මොකද්ද? ability කියන්නේ පුතේ හැකියාව. මේ පුතේ කියනකොට ලියා ගන්න වෙනවා. හරි. දැන් ඒක කියලා ගොඩක් වෙලා. ඊළඟට impromptu සිංහල poetry සිංහල හිටිවන කවි කියන්න මෙයා හරි දක්ෂයෙක් කියලා තමයි කියන්නේ. හරි. ඊළඟට she learned Sinhala from Pandit Koratota Thero. හරි. එතකොට මෙයා අය මෙතෙන්ට පුතේ full stop එකක් එනවා. තේරුම කියද්දී ඒක අමතකුණා. මෙතෙන්ට පුතේ full stop එකක් එනවා. impromptu සිංහල poetry සිංහල හිටිවන කවි කියන දක්ෂයෙක් ගායනා කරන්න දක්ෂයෙක්. she learned Sinhala අය සිංහල ඉගෙන ගත්තා from Pandit Koratota Thero. හරිද? Pandit Koratota Thero. Pandit Koratota ස්වාමීන් වහන්සේගෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. මෙතෙන්ටත් පුතේ full stop එකක් එනවා. හරි. මෙතෙන්ටත් full stop එකක් එනවා. පුතේ අරක කොල්පෙටි කියලා කියන වචනේ ඒකේ අදහස කොල්ලු පිටිය කියලා තමයි දෙන්නේ. හරි Google එකේ තියෙන්නේ කොල්ලු පිටිය කියලා. එනිසා ඒකත් ලියා ගන්න ඕනේ දරුවෝ ලියා ගන්න. හරිද? මෙන්න මේක. මෙන්න මේ වචනේ තේරුම මේක සිංහල අපේ මේ ලංකාවේ තියෙන ප්‍රදේශයක් කොල්ලු පිටිය කියලා කියන්නේ. ඒකට සාමාන්‍ය විවහාරය අපි ඉංග්‍රීසි වලදී පුතේ කියන වචනේ slave island කියන එක. හරි. slave island. එනිසා ඔයාලට Google එකේම search කරලා බලන්න පුළුවන් slave island කියලා දැම්මම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මම ওই වචනේ කොල්පෙටි කියලා කියනවා කියලා ඇත්තටම අහලා තිබුණ නැහැ කලින්. හරි. ඊට පස්සේ අපි එතනින් ඉස්සරහට යමු. She learned Sinhala from Pandit Koratota Thero. එයා Pandit Koratota Thero ගෙන් තමයි සිංහල ඉගෙන ගත්තේ කියලා කියනවා. ගජමන් නෝනා passed away. මොකද්ද පුතේ passed away කියන්නේ? passed away. ඔයාලා අහලා තියෙනවද පුතේ අභාව ප්‍රාප්ත වුණා කියලා වචනයක්? ඔව් සර්. අන්න හරි. අන්න ඒකට කියන්නේ passed away. අභාව ප්‍රාප්ත වුණා. හරි. අභාව ප්‍රාප්ත වුණා. passed away. ගජමන් නෝනා අභාව ප්‍රාප්ත වුණා කියන්නේ පුතේ මිය ගියා කියලා කියනවා on the 15 December 1884. 1814 දෙසැම්බර් 15. I මෙතෙන්ට ඔන්න full stop එකක් එනවා. She was 56 years old when she died. ඇය මිය යන විට ඇයට වයස අවුරුදු 56යි. ඇයට වයස අවුරුදු 56යි. හරි. ඒකේ පුතේ full stop තියෙන තැන් වලට වඩා මේකේ full stop තියෙන එක ලේසි. හරිද? full stop තියෙන තැන් වලට දැන් ඒක දරුවෙක්ට පුළුවන් capital ලකුණු තියෙන තැන් ටික බලලා එහෙම full stop තියාගෙන යන්න. හරි. හැබැයි එහෙම වැරදුනහම පුතේ ඒ වගේ වෙලාවට වරදින්න පුළුවන්. හරි අඩුයි. පුතේ මේ screen එකේ පේන්න තියෙන එක තමයි අපි කතා කරේ. හරිද? අර cut වෙලාව කිව්ව දරුවට මේකේ තේරුම කියලා අපි මෙන්න මේ arrows තියෙන තැන් වල full stop තියන්න ඕනි කියලා තමයි කතා කරේ. මේකෙදි පුතේ වැදගත් වෙන්නේ වචන ටික. හරිද? දැන් සර්ුත් අලුතෙන් කොටසක් අලුත් වචනයක් ඉගෙන ගත්තානේ. හරි කොල්පෙටි. එතකොට ඕක අපි දන්න වචනට වඩා වෙනස් එකක්. ඒ නිසා මේක ඇත්තටම වැදගත් වෙන්නේ පුතේ වචන. හරිද? ඒ නිසා මේකේ වචන ගොඩක් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. නිකම්ම full stop එක තියන් යනවට වඩා. ඒ නිසා මේ වචන ටික හරියට ලියා ගන්න. ඒ වචන ඔලුවට දාගන්න. හරි. අපි යන් ඊළඟ එකට. හරි. මොහිදීන් බෙග්. හරිද? මොහිදීන් බෙග්. ඔයාලා අහලා තිබුණේ පුතේ ඒක. එයා මුස්ලිම් ජාතිකයෙක්. හැබැයි බෞද්ධ දහම ගැන බුදු දහම ගැන වැඩිපුරම ගායනා ඉදිරිපත් කරපු ගීත ගායකයා කිව්වොත් නිවැරදි. හරි. ඔව්.
එතකොට මොහිදින් බෙග්ගේ සින්දු තමයි පුතේ සාමාන්‍යයෙන් වෙසක් කාලේට අපි බෞද්ධයෝ විදියට හරි සමහර විට අන්‍යාගමික දරුවෙක් ඉන්න පුළුවන්. නමුත් දැන් අනිත් ක්ලාසස් වල හැමයි ඉන්නවා. හරි මුස්ලිම් දරුවෝ ගොඩක් ඉන්නවා සමහර වෙලාවට. ඒ නිසා පුතේ දැන් එහෙම අපි බෞද්ධයෝ විදියට බෞද්ධ ආගමිකයෙක් කිව්වට වඩා ගොඩක් බෞද්ධ ගීත කියලා තියෙන ගායකයෙක් තමයි මොහිදින් බෙග් මහත්මයා කියලා කියන්නේ. බලමු එයා ගැන මොකද කියන්නේ කියලා. Mohideen Beg was a popular Sri Lankan musician. මේක කියනවා Mohideen Beg කියලා කියන්නේ was a popular කියලා කියන්නේ ජනප්‍රිය. ලියා ගන්න දරුවෝ ලියා ගන්න. මේ සෙනුත් වචන ලියනවාද? ඔයා ඉන්න පුතේ මේ ලෝකේ නෙවෙයි හරිද? මට පේනවා අන්න ඒ කකුල් දෙකත් උඩ තියාගෙන දුර පුටුවක වාඩි වෙලා ඉන්නවා මෙහි ස්ක්‍රීන් එක දාලා තියලා. පුතේ වචන ලිව්වද? හරි සර්. හරි good. The popular කියන්නේ ප්‍රසිද්ධ නේ. Popular කියන්නේ ප්‍රසිද්ධ ජනප්‍රිය. හරි පුතේ. සර් මෙන්න මේ වචනේ මොකද්ද? මොන වචනේද පුතේ? පුතේ මොන වචනේද? කවුද ඒක ඇහුවේ? කවිෂ. පුතේ පෙන්නන්නකෝ. ඒක පුතේ කියනවා. තාම කිව්වේ නෑ. Sri Lankan musician. ඔන්න ඒ වචනේ තමයි දැන් කියන්න හදන්නේ. හරි. Musician කියන්නේ පුතේ සංගීතඥයෙක්. හරි. සංගීතඥයා. හරි සංගීතඥයා. පන්තියේදී නම් මම දරුවන්ට කියනවා ලියන්න දන්නේ නැත්තම් මූණ බලන්න කියලා. දැන් මගේ මූණ බලන්න එපා පුතේ. හරි. මොකද මට ලියලා පෙන්නන්න මේකේ සිංහල ටයිපින් සංගීතඥයා සංගීතඥයා ගයන්නත් එක්ක හරිද දයන්න බැඳිච්ච අකුරක් එන්නේ සංගීතඥයා. ගහන්නකෝ. මොකද පුතේ? සිංහලෙන් ටයිප් කරන්නකෝ. සිංහලෙන් පුතේ කීමෑන් වැඩ කරන්නේ නැහැ. කීරෙෆ් වැඩ කරන්නේ නැති වුනහම ස්පිලි පාපිලි හරියට බද්ධ කරන්න බෑ පුතේ කම්පියුටර් එකේ. ඒ නිසා Zoom එකේ කොහොමත් ඒක ස්ක්‍රීන් කීබෝඩ් එකේ බැරිද? ඔප්ෂන් එක එන්නේ නැහැ. පුළුවන් පුතේ ටයිප් කරන්න. හැබැයි අර කීමෑන් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන ෆොන්ට්ස් වල ස්කෝලේ පොත වගේ එකකින් නම් පුළුවන්. ඒකෙත් අර එන කෑල්ල හරි අර්ධනාසික්‍ය කියන කොටස දාන්න බෑ පුතේ. හරි. සර් මෙහෙමනේ. අන්න හරි. සංගීතඥයා. හරි. He was born on 5th of December. එතකොට පුතේ මෙතෙන්ට full stop එක එනවා. එයා ලංකාවේ ජනප්‍රිය සංගීතඥයෙක් වුණා කියන එක. එතනින් ඒ වාක්‍ය ඉවරයි. ඊළඟට he was born එයා ඉපදුනා on the 5th of December. දෙසැම්බර් මාසේ 5 වෙනිදා 1919 මෙතෙන්ටත් පුතේ full stop එක. හරිද? මෙන්න මෙතෙන්ටත් full stop. 1919 දෙසැම්බර් 5 තමයි ඉපදුනේ. He came to Sri Lanka. ඔහු ආවා ශ්‍රී ලංකාවට from Tamil Nadu තමිල්නාඩුවේ ඉඳලා ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉඳලා තමයි මෙයා ලංකාවට එන්නේ. මෙතෙන්ට පුතේ අපිට තියන්න වෙනවා full stop එක තියන්න වෙනවා. හරි. හැබැයි පුතේ language එකේදී නම් අර although හරි ඉතුරු කොටස තියෙනවා. ඒ නිසා ඔතෙන්ට full stop එක තියන්න වෙනවා. ඉන්දියා කියන තැනට full stop. ඉන්දියාවේ තමිල්නාඩුව වල ඉඳලා තමයි මෙයා ලංකාවට ආවේ. although මෙන්න මේක පුතේ හොඳ වැදගත් වචනයක්. මොකද ගොඩක් අවස්ථාවලදී අපිට ඕන කරන වචනයක් මේක. although කියන්නේ පුතේ හොඳට අහන් ඉඳලා ලියන්න. උනත් නමුත් එහෙත්. ඔය තේරුම් තුන මොකේ තියෙනවා. දැන් අපි කිව්වොත් ලංකාව පුංචි රටක් උනත් හරිද? ලංකාව පුංචි රටක් උනත් එය ලෝකයේ ප්‍රසිද්ධ රටක්. එතකොට පුතේ අපි ඔන්න ඔය උනත් කියන අදහස හංගවන්නේ ඔය although කියන වචනෙන්. ඕකට ගැලපෙන්න තව වචන තුනක් භාෂාවේ පාවිච්චි කරනවා. although, though, even though කියලා. ඒ වචන දෙක ගැන වැඩි හිතන්න. කියන්නම් පුතේ. although කියන්නේ උනත් ඊළඟට නමුත් එහෙත්. තේරුම් තුන නෙවෙයි ඔකට තව හදන්න පුළුවන්. ඒ උනාට ඔය වගේ පුතේ අපි සිංහලෙන් කියන ඒවා තියෙනවනේ. ඒ උනාට එහෙම උනත් හරි එහෙම නමුත්
ඔන්න ඔය වගේ අදහස් හඟවන්නේ ඉංග්‍රීසියේදී although වලින්. දැන් ඔයාලට යාළුවෝ ඉන්නවනේ. ඔය යාළුවෝ ගොඩක් හිටියා වුණත් ඔයාගේ හොඳම යාළුවෙක් ඉන්නවනේ. අන්න ඒ වගේ අදහසක් කියද්දිත් ඕක අපි පාවිච්චි කරනවා. ඒකෙදි වාක්‍ය පොතේ බලනවා මම ඒක ටයිප් කරන්නම් මෙන්න මෙතන. පළවෙනි එක කියන්න පුළුවන් I have many friends. හරි මට ගොඩක් යාළුවෝ ඉන්නවා. ඕක තමයි එක වාක්‍යයක්. අනිත් එක තමයි my best friend is පසින්දි. හරි අපි ඔහොම කියමුකෝ. එතකොට ඔහොම ගත්තම පොතේ මේකේ තියෙනවා පළවෙනි එක I have many friends. මට ගොඩක් යාළුවෝ ඉන්නවා. ඊළඟ එක තියෙනවා my best friend is පසින්දි. මගේ හොඳම යාළුවා තමයි පසින්දි. හරි ඔහොම තියෙනවා කියලා අපි හිතමු. දැන් අපිට කියන්න ඕනේ මට ගොඩක් යාළුවෝ ඉන්නවා වුණත් මගේ හොඳම යාළුවා තමයි පසින්දි. ඔහොම කියද්දි පුතේ මට ගොඩක් යාළුවෝ ඉන්නවා වුණත් හරිද ඉන්නවා වුණත් ඔය වුණත් කියන කෑල්ල මොන වාක්‍යයකටද එකතු වෙන්නේ? I have many friends කියන එකට නේද පුතේ? මට ගොඩක් යාළුවෝ ඉන්නවා කියන්නේ මෙහෙකින් I have many friends. Yes sir. අන්න හරි. එතකොට අපි කියනවා මේ වාක්‍යයේ මුලට Yes තමයි sir. ඔව් හරි පුතේ. මේ වාක්‍යයේ මුලට තමයි අපි ඔය කියන although කියන වචනේ දාන්නේ. එතකොට හැදෙනවා although although I have many friends කමා එකක් මෙතෙන්ට දාන්න වෙනවා. මොකද වාක්‍ය දෙක උතනින් ඉවර නෑ. අලුතෙන් අපි සම්බන්ධ කරනවා. කමා එක දාලා ඊටු ටික එහෙමම ලියනවා. Although I have many friends, my best friend is පසින්දි. මට ගොඩක් යාළුවෝ ඉන්නවා වුණත් මගේ හොඳම යාළුවා තමයි පසින්දි. දැන් ඔයාලට පුතේ my best friend කියන රචනාවක් එන්න පුළුවන් විභාගෙට. සාමාන්‍යයෙන් ඔයාගේ ටර්ම් ටෙස්ට් එකට පුතේ විභාගෙට ලිව්වා නම් මේ වෙද්දි අනිවාර්යෙන් my best friend එන්න ඕනේ. මේක පුතේ 2018 හරි O level එකටත් ආවා. 11 වසරේ O level විභාගේ පළවෙනි පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නේ short paragraph එක my best friend. හරි හිතන්න පුතේ එතකොට. හැබැයි පුතේ ලකුණු දෙනකොට අර ඔයා ලියනවා වගේ my best friend ගැන ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයා ලියනවා නම් අපි ඔයාලා ලියද්දි පුතේ කොහොමද ලියන්නේ? අර කියලා දීපු විදිය චුට්ටක් අමතක වුණොතින් ඔයාලා ලියනවා යාගේ කෑම, කැමැතිම කෑම, කැමැතිම පාට, කැමැතිම බීම, ඊට පස්සේ කැමැතිම සතා, හරි කැමැතිම ගෙදර, ඊට පස්සේ කැමැතිම වාහනේ. ඔක්කොම එහෙමනේ ලියන්නේ. එහෙම ලියන්නේ නැහැ පුතේ. හරිද? අන්න ඒ වගේ එකක් පටන් ගන්න පුළුවන් ඕකෙන්. Although I have many friends මට ගොඩක් යාළුවෝ හිටියා වුණත් my best friend is මගේ හොඳම යාළුවා වෙනවා කියලා ඔන්න ඔයාට යාළුවාගේ නම කියන්න පුළුවන්. හරි ඒ වගේ ඒවත් මතක තියාගන්න. හරි අපි ඉස්සරහට යමු. Although he was not a Buddhist එයා බෞද්ධයෙක් නොවුණා වුණත් හරිද? එයා බෞද්ධයෙක් නොවුණා වුණත් although he was not a Buddhist most of his songs එයාගේ වැඩි හරියක්ම සින්දු most of his songs එයාගේ ගීත වලින් ගොඩක් had Buddhist themes. පුතේ Buddhist themes කියන්නේ මොනවද? Sir. ඔව් පුතේ. අන්න මේ වචන මෙන්න මේ වචනේ most most පුතේ most කියන්නේ ගොඩක්. most ගොඩක්. එතකොට කියනවා he was not a Buddhist එයා බෞද්ධයෙක් නොවුණා වුණත් most of his songs එයාගේ ගීත වලින් බොහොමයක් ගීත වලින් ගොඩක් had Buddhist themes. මොකද්ද පුතේ මම මේ අන්තිමට highlight කරපු වචනේ තේරුම? themes කියන්නේ තේමාවක්. අන්න හරි තේමාවන්. ඒ නිසා Buddhist themes කියන්නේ බෞද්ධ තේමාවන්. එයා බෞද්ධයෙක් නොවුණා වුණත් එයාගේ ගීත වලින් වැඩි හරියක් පුතේ බෞද්ධ තේමාවන් සහිත ගීත. හරි ඊළඟ එකට යන්. එතකොට පුතේ මේකේ අපිට full stop එක තියන්න වෙන්නේ ආයි ඔන්න එතෙන්දී. ඒ නිසා මෙතෙන්ට full stop එකක් තියන්න මතක තියාගන්න. හරි. Even today after many years even today even කියන්නේ පුතේ පවා කියන එක පුතේ මොකද්ද ඔයා අහන වචනේ? songs කියන එකද? had මේකද? hearද?
මේකද පුතේ? had had කියන්නේ පුතේ තිබුණා. had had කියන වචන තේරුම තිබුණා කියන එක. had තිබුණා. හරි. ඊළඟට එක even today කියන්නේ පුතේ මෙන්න මේක එකට ලියා ගන්නව නම් වැඩිය හොඳයි. even today කියන්නේ අද පවා. හරිද? even today අද පවා after many years ගොඩාක් අවුරුදු ගානකට පස්සේ. හරිද? එතකොට තේරුම වෙනවා අවුරුදු ගණනකට පස්සේ වුණත් අද පවා of his death. death කියන්නේ මරණය. හරිද? his death ඔහුගේ මරණය. එතකොට ඔහුගේ මරණින් ආයිමත් කියන්නකෝ. even today අද පවා after many years of his death එයාගේ මරණයෙන් වසර ගණනාවකට පස්සේ අද පවා we hear his songs අපි අහනවා ඔහුගේ සින්දු. we hear අහනවා. හරි? we hear අපි අහනවා ඔහුගේ සින්දු. beg's son ඒ බෙග්ගේ පුතාගෙන්. ඒ තමයි මොහිදින් බෙග් ගේ පුතා ඉෂාන් sir බෙග්. මේ කීයටද ඉවර වෙනවා? 9ට ඉවරයි පුතේ. තව විනාඩි 6ක් තියෙනවා. 6ක් කියන්නේ මේ කොට සාකච්ඡා කරාම ඉවරයි. හරි. ඊට පස්සේ කියනවා beg's son මේ බෙග්ගේ පුතාගෙන් පුතේ අපි අද පවා මේ සින්දු අහනවා. හරි? මේ සින්දු අහනවා අපි. එතකොට ඊළඟට කියනවා Ishaq is also a singer. Ishaq කියන්නේ එයත් ඒ වගේම ගායකයෙක්. එතනින් full stop එක තියන්න වෙනවා. ඊළඟට Mohideen Beg was the first Sri Lankan. Mohideen Beg තමයි පළවෙනි ශ්‍රී ලාංකිකයා to sing with Lata Mangeshkar. Lata Mangeshkar කියන්නේ පුතේ ප්‍රසිද්ධ ගායිකාවක්. එතකොට ඇයත් සමග සින්දු කියපු පළවෙනි ශ්‍රී ලාංකිකයා තමයි මේ Mohideen Beg කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ටත් full stop. ඊට පස්සේ he passed away ඔහු අභාව ප්‍රාප්ත වුණා on the 4th of November 1991 1991 නොවැම්බර් මාසේ 4 වෙනිදා. හරි. හරි සර්. අඩුපාඩු හදාගත්තද පුතේ? Yes sir. Okay, good. yes sir finish sir. හරි. ඉතින් පුතේ දුවේ එහෙමනම් අපිට සිද්ධ වෙනවා අදට පන්ති ඉවර කරන්න. We are going to finish the class. අපි class එක ඉවර කරන්න හදන්නේ. ඉතින් අද වෙනදට වඩා ටිකක් රෑ වුණා. ඒ කියන්නේ වෙනදට මම චුට්ටක් කලින් ඉවර කරනවා විනාඩි 15ක් 20ක් විතර කලින් 15ක් විතර. අද එහෙම කරේ නැහැ. අද අපේ වැඩේ සාකච්ඡා කරලා ඉවර කරනකොට පුතේ ඒ වෙලාව කිට්ටුණා. හරිද? ඊට පස්සේ අපි ඊළඟ දවස වෙනකොට අපි කතා කරේ පුතේ මේ ටියුට් එකනේ. එතකොට මෙන්න මේ කොටස හරිද මේ ටික ඉවර කරනවා. දැන් අපි මේ කොටස කතා කරේ නැහැ. මෙන්න මේ කොටස මේ ආහාර පිළිබඳව තියෙන කොටස කතා කරලා ඒ chart එක fill කරනවා. ඔව් sir ඊළඟ සර් ලබන සතියේ ඊළඟ මාසේ ටියුට් එක අරන් තියාගන්න ඕනද? ඔව් පුතේ මොකද ටියුට් ඒ අදාළ මාසේ අදාළ එක ගන්න පුළුවන් නම් හොඳයි අනිවාර්යෙන් ගන්න ඕනේ. හරි මොකද මේ ටික අපි කතා කරලා ජූලි අගෝස්තු එක ගන්න ඕන. නෑ පුතේ අගෝස්තු එක ගන්න ඕනේ නෑ. උදුවම්ම එපා. හරි අගෝස්තු එක නෙවෙයි ජූලි මාසේ එක ගන්න ගත්තේ නැති අය. හරි ඔව් සර් මේ ජූලි මාසෙක ලබන සතිය ඕනද? ලබන සතියේ ගන්න වෙයි පුතේ. මොකද ගොඩක් දුරට පාඩම ඉවරයි. හරි දැන් මේ ජූලිනේ. ඔව් හරි පුතේ මේ වුණාට මේ අපි කතා කරේ ජූනි වලට දීපු එකනේ. මේ ටියුට් එක මම ඔයාලට ජූන් වලට එවපු එක. ඊළඟට අපිට තියෙනවා ඊළඟට මම ඔයාලට එවලා ඇති යුනිට් 7 and 8. හරි ඒකේ ටියුට් එක මේ වෙද්දි තියලා ඇති. ඒකත් අරගෙන තියාගන්න. හරි ඒ කියන්නේ මාසෙට අදාළව පුතේ ඒක ගන්න. මොකද මාසේ ඉවරුනොතින් මම මේ ටියුට් ඉතුරු වෙච්ච ඒවා ටික ආපහු ගේනවා. ඒ නිසා මාසේ ඇතුළත අනිවාර්යෙන් ඒ කියන්නේ ඊළඟ සතිය දෙවෙනි සතිය වෙද්දි ගන්න. මොකද නැත්තම් ටියුට් ඉවර වෙනවා. හරි එතකොට හැමුණොතින් මම ඒ ටික අරන් එනවා. ආයි ගන්න කරදරයි. මොකද පුතේ? ලබන සිකුරාදා ක්ලාස් තියද? ඒක පුතේ මම හරියටම කියන්නම්. මොකද මගේ අර
රාජකාරී මේ වැඩත් එක්ක ඒ කියන්නේ ඉගැන්වීම් කටයුතුත් එක්ක පුතේ ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා. සර් ඉස්කෝලේ කරන්නේ නැහැ නේ හන්දි. ඉස්කෝලේ ස්ට්‍රයික්ද පුතේ? උනේ සර්. ඒ වුණාට ඉතින් සමහර වෙලාවට අපි කරනවා. හරි. සිකුරාදා පන්ති තියෙනවා 6 මාට ගන්න. නැද්ද? හම්බුවක් දෙන්නේ නැද්ද? මට පුතේ සෙනුගේ කීපක ඇහුන්නේ සර් නැහැ. ඔව්. පහමාරට පස්සේ දාන්නකෝ. පහමාරට පස්සේ 6ට 7ට කලින් දාන්නකෝ. සර් හරි. පුතේ මෙහෙමයි. ඔව්. සර් වචන ටික දැන් දානවද? හරි පුතේ. ඒක හොඳයි මතක් කරපේක සර්ට එදත් අමතකුණා. මම දැන් ඉවන්නම් ක්ලාස් එක ඉවරුණු ගමන්. සර් සිකුරාදට ක්ලාස් එක තියෙන 7ට කලින් දාගන්නවද? කොහොමත් පුතේ 7ට කලින් ඒ කියන්නේ පැය එකමාරක් වගේ තියෙන්නේ. එහෙමුණොත් අපිට 6 7:00 වගේ සර් වෙලාව දීලා තිබ්බේ 6යි කියලා. ඔව් 6 තමයි. 6ට තමයි පටන් ගන්න මාර තියෙන්නේ. වෙනකම් කරන්න එපා 7ට ඉවර කරන්නකෝ. හරි පුතේ ඒක මම කියන්නම්කෝ. හරි. එහෙමනම් ඒ ගැන විස්තරේ මම ඔයාලට ගෲප් එකේ දාන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම good night. Have a nice week. Bye sir. bye sir